හරි අපි ඊළඟට මේ ගාන කතා කරමු. මේකේ කියනවා Comfort Bed Private Limited. Comfort Bed Private Limited enters into a contract with customer 1st January 2020 ජනවාරි 1 වෙනිදා to sell bed for 400,000 each. එක ඇඳක් 4000 ගානේ ඇඳන් විකුණන්න ගිවිසුමකට එකඟ වෙලා තියෙනවා. If a customer purchase more than 100 beds, yeah, sorry, 1000 beds, 1000කට වඩා beds ගත්තොත් in a calendar year කියලා කියන්නේ ජනවාරි 1 වෙනිදාෙන් පටන් අරන් දෙසැම්බර් 31 වෙනිදා දක්වා තියෙන කාලයට. In a calendar year, including period purchase of the same year, the contract states that the price per unit is reduced to 3800. අපි කලින් අපි සාමාන්‍යයෙන් අය කරන්නේ 4000යි. හැබැයි අපි අපේ ගනුදෙනුකරුවෙක් අවුරුද්දකට නැත්නම් කැලෙන්ඩර් ඉයර් එකකට ඒකක 1000කට වඩා වැඩියෙන් ගත්තොත් අපි අය කරන්නේ 3800යි. නෑ 1000ට වඩා වැඩියෙන් ගත්තොත් ඒ ගන්න සියල්ලටම අපි අය කරන්නේ 3800යි. මේ 4000ට අඩු මේ 1000ට අඩුවෙන් නම් ගන්නේ අපි අය කරන්නේ 4000යි. At March 31st March 2020, the company had sold 80 beds to a customer. එනම් මේ දෙසැම්බර් ජනවාරි 1 වෙනිදා තමා ගිවිසුමට එකඟ වුණේ. මාස 3කට පස්සේ මාර්තු 31 වෙනිදා වෙනකොට 80යිලු විකුණලා තිබුණේ to a customer. Therefore, it estimates that customer purchase will not exceed the 1000 threshold required for the volume discount for the calendar year. එහෙනම් අපි හිතන දැන් කාර්තුවක්නේ. කාර්තුවක් ගිහිල්ලා තියෙනවා. මාස 3ක් ගිහිල්ලා තියෙනවා. මේ මාස 3ටම මෙයා ගත්තේ 80යි. එහෙනම් ඔය යන ගමිලදී ගන්න රටා බැලුවොත් 80 ගානේ කාර්තුව අතට 8 වරක් 432ක් 320ක් ගනි. 1000 threshold එකට. ඒකට කියනවා threshold එක. 1000 තියෙන threshold එකට එන්නේ නැති වෙයි කියලා හිතුවා. At the beginning of the June 2020, the Comfort Bed Private Limited acquired another company. With this strength, the company has been able to sell additional 500 beds. Now, මෙන්න මේ නිසා අපිට පුළුවන් වෙලා තියෙන additional තවත් අරක additional කියන්නේ අරකට අමතරව. අර 80ට අමතරව තවත් 500ක් විකුණන්න පුළුවන් වෙලා තියෙනවා. To the same customer during the second quarter. දැන් පළවෙනි quarter එකට ගත්තේ බාණ්ඩ 80යි. දෙවෙනි quarter එක පටන් ගන්නකොට දෙවෙනි quarter එකේ අවසාන මාසයේ පටන් ගන්නකොටම 500ක් එකපාර අරන් තියෙනවා. එහෙනම් දැන් 580ක් ඔක්කොම අරන් තියෙනවා මේ customer. Considering the new fact, the Comfort Bed now estimate that the customer's purchase will exceed 1000 bed threshold for the calendar year. එහෙනම් දැන් මෙයාර එකපාර 500ක් ගත්ත. එයාලගේ ව්‍යාපාරය දැන් පුළුල් වුණා. ව්‍යාපාරය පුළුල් වුණා. දැන් භාණ්ඩ ඒකක 580ක් කරන් තියෙනවා. එහෙනම් දැන් බලන්න දැන් අර ඉතුරු මාස 6 තුල දැන් මාස 6ක් ඇතුළත 580ක් කරන්. එහෙනම් ඉතුරු මාස 6 ඇතුළත 500 තවත් 420ක් ගන්න තියෙන හැකියාව තියෙනවද නැද්ද? තියෙනවා. දැන් කම්පැනි එක එස්ටිමේට් කරනවා. දැන් අපි එස්ටිමේට් කරනවා. මම කිව්වා අපි හැම වෙලාවෙම බලන්න ඕන කාගේ පැත්තෙන්ද? ගනුදෙනුකරුගේ පැත්තෙන්. sorry මේ ගනුදෙනුකරුගේ පැත්තෙන් නෙවෙයි ව්‍යාපාරයේ පැත්තෙන්. අපි විකුණනවා කියලා හිතලා. එහෙනම් අපිට අපේ දැන් බලපුවාම මාස 6ක් යනකොට 580ක් ගත්තා. එහෙනම් තවත් මාස 6ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් ඉතුරු මාස 6 ඇතුළත මෙයා තවත් මදි 420ක් ඩිස්කවුන්ට් එක ගන්න. නේ 420 ගණී කියලා දැන් අපි ඇස්ටිමේට් කරනවා. ඉස්සෙල්ලා බලපුවාම මාස 3ටම අරන් තිබුණේ 80යි. එහෙනම් ඒ වෙලාවේ හැටියට එයා අපි හිතුවා ගන්නේ නැති වෙයි කියලා. ඒ කියන්නේ 1000ට වඩා ගන්නේ නැති වෙයි කියලා. පළවෙනි එක decide whether consideration of contract is variable or fixed. එහෙනම් මේ consideration එක මෙන්න මේ ප්‍රතිෂ්ඨාව variable ද fixed කියලා අහන්න අපිට. මේක මොකද්ද? variable ද fixed? දැන් බලන්න අපේ මිලදී අපි මේ ගනුදෙනුකරුගෙන් අය කරන්නේ 380ද 3800ද 4000ද කියන එක depend වෙනවා මොකක් මතද? එයා මිලදී ගන්නම ඒකක මත වෙනස් වෙනවා. ඒකක මත වෙනස් වෙනවා. විචල්යයි variable. එහෙනම් මේක variable consideration එක. එහෙනම් මේකට උත්තරේ වෙන්න ඕනේ variable consideration. ඊට පස්සේ කියනවා revenue to be recognized for the first quarter 30 මේ මාර්තු 31 අවසන් වන
ෆස්ට් ක්වාටර් එකේ රෙවෙනියු එක කොහොමද අපි හදන්න ඕනේ? දැන් බලන්න මේ කාර්තුව තුල අපි කොච්චරද භාණ්ඩ විකුණන්නේ? පළවෙනි කාර්තුව තුල ඒකක 80යි. ඒකක 80යි. එහෙනම් අපිට දැන් අපි හිතනවා මේ ඒකක 80ට රෙවෙනියු එක හදන වෙලාවේ තියෙන තත්ත්වයට අනුව එයා භාණ්ඩ ඒකක 4000ට මේ 1000ට වඩා ගනීද නැද්ද? ඒ වෙලාවේ තිබුණු තත්ත්වෙත් එක්ක ගන්නෙ නැහැ. එහෙනම් එයාට අර 3800ක් වන ඩිස්කවුන්ට් ප්‍රයිස් එක දෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම අඩුයි. එහෙනම් අපි එයාගෙන් අය කරනවා එයාගේ ආදායම විදිහට අඳුන ගන්නවා 4000ක්. එහෙනම් 4000ක් විදිහට අඳුනගත්තාම එයාගේ අපේ මුළු රෙවෙනියු එක වෙන්න ඕනේ කොච්චරක්ද? 3,20,000යි. හරිද? ඇයි අපි මෙතන 4000 ගත්තේ? ඒ වෙලාවේ තියෙන තත්ත්වයට අනුව එයාට ඩිස්කවුන්ට් එක හිමිවීමේ තියෙන සම්භාවිතාවය ඉතාම අඩුයි. අපි හිතනවා එයා 4000ට වඩා අඩුවෙන් ගනී මේ 1000ට වඩා අඩුවෙන් ගනී කියලා. තේරුණාද? හරි. ඊට පස්සේ කියනවා revenue to be recognized for the second quarter. ඊළඟ දෙවෙනි ක්වාටර් එකට. ඒ කියන්නේ මේ ජූනි 31 අවසන් ජූනි 30 අවසන් වන ක්වාටර් එකට කොහොමද කියන්නේ. දැන් ජූනි 30 අවසන් වන ක්වාටර් එක තුල නැත්නම් කාර්තුව තුල අපි කීයක් විකුණනද? 500ක් විකුණනවා. එහෙනම් දැන් අපිට තියෙන දැන් අපි කීයටද මිල කරන්න ඕනේ? දැන් අපිට තියෙන තත්ත්වය බලන්න. දැන් තියෙන තත්ත්වය අනුව මෙයා ඉදිරි මාස ඇතුළත තව 420ක් ගත්තු ගමන් අපිට දෙන්න වෙන්නේ කීය ගානද? 3800 ගාන. එහෙනම් අපි දැන් ඇස්තමේන්තුවක් කරා. ඇස්තමේන්තුව කරලා අපිට කියනවා මෙයා මේ 1000 threshold එක ඉක්මවා යයි කියලා අපි ඇස්තමේන්තු කරලා තියෙනවා. එහෙනම් අපි දැන් කීයද හඳුනා ගන්න ඕනේ? දැන් අපිට එහෙනම් දැන් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට මෙයාට දෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. මතක තියාගන්න මෙතනදී කියන්නේ මම කලින් වීඩියෝ එකේ කිව්වා හැම වෙලාවෙම මෙතනින් කියන්නේ මේ අපි 1000 පැන්නට පස්සේ දෙන ඒවට ඩිස්කවුන්ට් දෙනවා කියලා නෙවෙයි. 1000ක් ගත්තු ගමන් ඒ දක්වා ගත්තු පළවෙනි 1000යි අලුතෙන් ගන්න ඔක්කොටමයි මේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට දෙනවා කියන එකයි මේකේ අදහස වෙන්නේ. හරිද? එහෙනම් දැන් අපි මෙතන හිතනවා එහෙනම් මෙයා 1000ට වඩා වැඩියෙන් ගන්නවානේ. එහෙනම් දැන් 3800ක් වෙන්න ඕනේ මේකේ රෙවෙනියු එක. එහෙනම් 3800 ගානේ ගුණ කරොත් එහෙම වෙනවා 3800ෙන් ගුණ කරොත් ඒවි 19යි 500ක් 3800 ගානේ. මම මේක මෙතනින්ම දාන්නකො ලේසියෙන් එක්සෙල් එකටම දාන්නම්. ඒතර පළවෙනි එකේ ගත්තා කොහමද? පළවෙනි එකේ උනේ ඉස්සෙල්ලාම පළවෙනි කාර්තුවේ රෙවෙනියු එක අපි හඳුනාගත්තා කොහමද? පළවෙනි කාර්තුවේදී මේ ෆස්ට් ක්වාටර් එක ෆස්ට් ක්වාටර් එකේදී අපි 80ක් විකුණා ඒකකයක් 400 එකයක් 4000 ගානේ. එහෙනම් මුළු ආදායම උනේ මුළු ආදායම උනේ 4000ට 4000ක් 80 ගානේ 4000 3,20,000. හරිනේ. ඊට පස්සේ මේ තමයි පළවෙනි කාර්යය. ඊට සෙකන්ඩ් ක්වාටර් එක එනවා. සෙකන්ඩ් ක්වාටර් එක වෙනකොට අපි විකුණා 5000 500 ඒකකයකට දැන් අපි ඇප්ලයි කරන්න කීයද? 4000ක් නෙමෙයි. දැන් අපි හිතන මේ 4000 එහෙනම් මෙයාට ගෙවන්න වෙන්නේ නැති ගොඩක්. මොකද මෙයා 1000 ඉක්මවුණා. 1000 ඉක්මවුව ගම අපි සියලුම විකුණපු ඒවාට යට 3800 ගානේ තමයි අය කරන්න ඕනේ. එහෙනම් 3800 ගානේ. එහෙනම් 500ත් 3800 ගානේ 1.9 මිලියන් එනවා. මිලියන 1.9 නැත්නම් ලක්ෂ 19ක් එනවා. හරිද? හැබැයි දැන් බලන්න මේ අපි මේක 3200 හැබැයි අපි කලින් බලන්න. කලින් අපි දැන් 200ක් වැඩියෙන් අය කරා නේද? ඒක එහෙනම් ආපහු දැන් රිවර්ස් කරන්න ඕනේ මේ කාර්තුවේදී. කලින් ඒකක 80කට කලින් ඒකක 80කට අපි 200ක් වැඩි ගණන් අය කරා. එහෙනම් ඒක මේකෙන් ආඩු කරලා පෙන්වන්න ඕනේ. එහෙනම් ඒකට තමයි රිවර්ස් කරනවා කියන්නේ. එතකොට 80කට 200 ගානේ. ඒ කියන්නේ 16,000. එහෙනම් මේ කාර්තුවේ ඉන්කම් එක වෙන්න ඕනේ. නැත්නම් රෙවෙනියු ඉන්කම් එක නෙවෙයි රෙවෙනියු එක වෙන්න ඕනේ. මේකෙන් 16,000ක් අඩු කරපුවාම 18,84,000. 18,84,000 තමයි මේකේ මේ කාර්තුවේ රෙවෙනියු එක වෙන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න අපි මෙතනදී අර කලින් ගත්තු එකේ වැඩියෙන් අපි අය කරපු 200 ආපහු රිවර්ස් කරන්න ඕනේ. ඒක තමයි අපි අර ඊයේ කතා කරන්නේ කිව්වේ. එතනදී අපි එස්ටිමේට් කරලා සිග්නිෆිකන්ට් රිවර්සල් එකක් වෙන්න බෑ. දැන් බලන්න මේ ලක්ෂ 19ට රුපියල් 16,000යි. සිග්නිෆිකන්ට් රිවර්සල් එකක් උනේ නෑ. ඒ නිසා අපිට අයින් කරලා
පෙන්වන්න පුළුවන්. ඒතර පළවෙනි කාර්තුවේ ආදායම මෙතනයි දෙවෙනි කාර්තුවේ ආදායම මෙතන. මේ තියෙන දෙවෙනි කාර්තුවේ විතරක් ආදායම. දැන් ඕන්න නිකන් මේ දෙක අපි එකතු කරලා බලමු. මේකට මේක එකතු කරලා බලන්න. එනවා 2.204 මිලියන්. නැත්නම් 22,04,000. අපි දැන් බැලුවොත් එහෙනම් අපි ඔක්කොම විකුණනවා කීයක්ද? ඕන බලන්න ඔක්කොම විකුණනවා 580ක්. ඒකකයක් කීයද? ඒකකයක් 3800 ගානේ. එහෙනම් කීයද බලන්න ඒ ඔය ගානම එනවා. ඔන්න ඔය විදිහට එන්න තමයි අපි ඔය ගැළපීම කෙරුවේ. හරි මං හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. එහෙනම් මතක තියාගන්න පළවෙනි කාර්තුවේදී ඒ මතකයිනේ ඔයාලා ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වී. දැන් මේකත් ඇස්තමේන්තු වෙනස් වීම. කරපු වෙලාවේ සිට ඉදිරියට බලපෑවතන පාට තමයි ගලපන්නේ. හරිද? හරි. අපි එහෙනම් එතකොට මෙන්න මෙහෙම උත්තරෙත් මේකේ දාලා තියෙනවා. මොන ඔය විදිහටයි ඔක හදන්නේ. හරි. ඊළඟට එනවා දැන් අපි කතා කරන්නේ මේ කන්සිඩරේෂන් එක. දැන් අපි මේ තුන්වෙනි පියවරේ ඉන්නේ. තුන්වෙනි පියවරේදී අපි ට්‍රාන්සැක්ෂන් ප්‍රයිස් එක ඩිටර්මයින් කරනවා. තීරණ ගනුදෙනුවේ මිල තීරණය කරනවා. ගනුදෙනුවේ මිල තීරණය කරනවා අපි කිව්වා සාමාන්‍යයෙන් නම් තියෙන්නේ ෆික්ස් amount එකක්. ඒතකොට ෆික්ස් amount එකක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට මේ විදිහට මේක ගලපලා ගන්න පුළුවන්. ගුණ කරලා ගන්න පුළුවන් එකක් ගානින්. හැබැයි සමහර වෙලාවට කන්සිඩරේෂන් එක වේරියබල් වෙන්න පුළුවන්. ඒ වගේම non cash consideration එකක් තියෙන පුළුවන්. ඒතර අපි මේ variable consideration කියන එක තමයි කතා කරේ. ඊළඟට බලන්න යන්නේ non cash consideration එකක් තිබුණොත් කොහොමද ගලපන්න ඕනේ කියලා. මෙතන කියනවා non cash consideration. මූල්‍ය නොවන ප්‍රතිෂ්ඨාවන්. Sellers sometimes received consideration from other than cash. මුදලින් හැර මම කලින් වීඩියෝ එකේ කිව්වා මුදලින් හැර වෙනත් ප්‍රතිෂ්ඨාවන්ගෙන් ලැබිලා තියෙන පුළුවන්. receive of inventory as a consideration අපිට cash වෙනුවට තොග ලැබිලා තියෙන පුළුවන්. අන්න ඒ වගේ. එතකොට when non cash consideration is received the revenue should be generally recognized as fair value what is received. fair value මොකක්ද කියන්නේ SLFRS 13 ප්‍රමිතියේදී කතා කරා. අන්නේ තීරණය කරපු fair value එකට තමයි අපිට non cash consideration එකක් ආපුවාම ඒ ලැබෙන consideration එකේ fair value එක තමයි අපි ලැබුණා කියලා ගන්න. දැන් උදාහරණයක් විදිහට හිතන්නකො මෙහෙම. මම ගත්තේ දැන් අපි ගත්තා මෝටර රථයක්. මෝටර රථයක් අපි දෙනවා ලක්ෂ 2ක මෝටර රථයක්. දැන් මට ලැබෙන්නේ ගනුදෙනුකරුගේ පිරිවැය. නැත්නම් ගනුදෙනුකරුගේ carrying value එක ධාරණාගය ලක්ෂ 2ක් විදියට. හැබැයි මේ ලක්ෂ ගනුදෙනුකරුගේ carrying value නැත්නම් ගනුදෙනුකරු අපිට මේක දෙන්නේ ලක්ෂ 2කට මිල කරලා. වෙන්න පුළුවන් ලක්ෂ 2ක් වෙන දැන් අපි හිතමු ලක්ෂ 5ක් තමයි ගෙවන්න තිබ්බේ. ඒක ලක්ෂ 2ක් වෙනකොට යාගේ carrying value එක 2000 වන මේ මෝටර රථයක් හරි මොකක් හරි වත්කමක් දෙනවා. අපි හිතමු යන්ත්‍රයක් දුන්නා කියලා. යන්ත්‍රයක් දෙනවා. එහෙනම් අපි මේ එයා 2000කට මිල කරලා 2000කට අගය කරලා දුන්නු ඒ යන්ත්‍රය අපි 2000ම කියලා ලියන්න බෑ. අපි බලන්න ඕනේ මේකේ මේ fair value එක මොකද්ද කියලා. සාධාරණ අගය මොකද්ද කියලා. අපි හිතමු මේකේ fair value එක ආව 2100ක් කියලා. එහෙනම් අපි මේක සලකන්නේ 2100ක් විදියට. එහෙනම් බලන්න දැන් මෙයාගෙන් 2100කුයි මෙතනින් 2100කුයි මුදල් 3000කුයි ලැබෙන ඔක්කොම 5100යි මේකේ revenue එක එහෙම නැත්නම් cash consideration එක වෙන්න ඕනේ. එහෙනම් මේ හැම වෙලාවෙම අර non cash හැරෙන්න වෙනත් වත්කමකින් ප්‍රතිෂ්ඨාව ලැබුණාම අපි අර SLFRS 13 ප්‍රමිතියේ කතා කරපු විදියට fair value එක ගණනය කරලා අන්න ඒ fair value එක තමයි ගන්න ඕනේ. අන්න ඒකයි මෙතනදී මේ කියන්නේ. fair value එක ගන්න ඕනේ non cash consideration එකක් ලැබුණාම. හරි. ඊළඟට time value of money. මුදලේ කාල අගය. දැන් මේ consideration එක ගොඩාක් මාස 12කට වඩා වැඩි කාලයකට පස්සේ ලැබෙනවා නම් අන්න ඒකේ වර්තමාන අගයයි ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහකට හිතන්නකො මෙහෙම අපි ටයිම්ලයින් එකක් ඇන්දොත් එහෙම මෙතන ඉඳන් අවුරුදු 2කට පස්සේ නම් අවුරුදු 3කට විතර පස්සේ මේ හරියෙන් හම්බ වෙනවා කියලා හිතන්න රුපියල් 1000ක්. මේ හරියෙන් අවුරුදු 3කින් එයා රුපියල් 1000ක් ගෙවන්න එකඟ වුණා. එහෙනම් මේ අපි දැන් ආදායම අපි මේ මොකද ප්‍රතිෂ්ඨා එහෙම නැත්නම් අපි කාර්ය සාධන බැඳීමේ ඉටු උනේ මේ වෙලාවේ. එහෙනම් කාර්ය සාධන බැඳීම ඉටු කරලා performance obligation එක ඉටු කරලා අවුරුදු 3කට පස්සේ තමයි ප්‍රතිෂ්ඨාව හම්බ වෙන්නේ. එහෙනම් මේ අපි දැන් මේ වෙලාවේ revenue එක හඳුනා ගන්න ඕනේ. එහෙනම් අද අපිට අනාගතයේ ලැබෙන අවුරුදු 3කින් ලැබෙන රුපියල් 1000 අද අගයට ඩිස්කවුන්ට් කරලයි වර්තමාන අගය ගන්න. ඩිස්කවුන්ට් කරන්න දන්නවනේ අනාගත අගයක් වර්තමාන අගයට කියන්නේ දන්නවනේ. මේක එක 1000 අපි හිතමු නිකන් ඩිස්කවුන්ට් ෆැක්ටර් එක 10%යි කියලා. එහෙනම් 1000
බෙදන්න ඕනේ එක ධන R වල n වෙනි බලය. 1.1 දැන් අවුරුදු කීයක් ගිහිලාද? 3ක් ගිහිල්ලා. එහෙනම් ඔහම ඩිස්කවුන්ට් කරපුවාම එන අගයට තමයි අපි මේ රෙවෙනියු එක හඳුනා ගන්න ඕනේ. අන්න ඒකයි මෙන්න මෙතනදි කියන්නේ. The transaction price also adjusts the effect of the time value of money if if the contract includes significant finance component. ඒක අර significant ඒ කියන්නේ මේ ගොඩාක් ප්‍රමාණාත්මක නම් නැත්නම් මාස දෙකක් තුනකින් හම්බුණා කියලා නැත්නම් අවුරුද්දකට වඩා සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා අඩු කාලයකින් හම්බුණා කියලා අපි ඒකට මුදලේ කාලාගේ ගලපන්නේ සාමාන්‍ය අවුරුද්දකට හෝ ඊට වඩා වැඩි වෙනකොට ඒක සිග්නිෆිකන්ට් වෙනකොට අන්න එතකොට අපි මුදලේ කාලාගේ ගලපලා ගන්න ඕනේ. Example, consideration paid in advance or in arrears if 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 it is the significant to the contract could be adjusted for the effect of the time value of money. අපි ඇඩ්වාන්ස් එකක් හම්බ වුණා. දැන් අපි හිතන්න මේක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. අපිට හිතන්න අපිට ඇඩ්වාන්ස් එකක් හම්බ වෙනවා. අපි ඇඩ්වාන්ස් එකක් හම්බ වෙනවා අද රුපියල් ලක්ෂ 5ක්. අපි හැබැයි performance obligation එක ඉටු කරන්නේ අවුරුදු දෙකමාරකට පස්සේ. එහෙනම් ඒකෙදිත් අපි අදාගේ අනාගතයට අරන් යන්න ඕනේ. අර performance obligation එක ඉටු කරන වෙලාවට අරන් යන්න ඕනේ. අන්න ඒ වගේ මුදලේ කාලාගෙට ඉස්සරහට හෝ පස්සට ගේන්න වෙන්න පුළුවන්. එතන කියනවා මම අර කලින් කියපු කතන්දරේ practically when the interval between transfer of promised good or service and the payment by the customer ඒ කියන්නේ transaction එකේ භාණ්ඩ හෝ සේවා සපයන වෙලාවත් ඒ වගේම ගනුදෙනුකරුගෙන් payment එක ලැබෙයි අපේක්ෂා කරන වෙලාවක් less than 12p month මාස 12ට වගේ අඩු නම් අපි it is not required to adjust the effect of the time value of money මාස 12ට වඩා අඩුයි නම් මේ ගෙවීම් කාල සීමාව මේ කාල පරතරය කියන්නේ අපි ප්‍රතිෂ්ඨාව ඉටු කර නැත්නම් මේ performance obligation එක ඉටු කරන අවස්ථාවත් මුදල් ලැබෙන අවස්ථාවත් අතර කාලය මාස 12ට අඩු නම් අපි සාමාන්‍ය ඒක අර මේ significant නෑ කියලා හිතලා මුදලේ කාලාගයට ගැලපීමක් කරන්නේ නැහැ. අන්න ඒකයි මෙතනදී කියන්නේ. හරි. මේ උදාහරණය බලන්න on 1st April 2020 SK plc sold good costing 592,000 to customer. අපි රුපියල් 5,90,000ක් වන භාණ්ඩ විකුණලා තියෙනවා 2024 The fair value of the goods sold is 900,000. The ලක්ෂණාවය however the customer agreed to pay 1,89,000 මිලියන 1.0.809ක් ඒ කියන්නේ දසලක්ෂ 90,000 දසලක්ෂ 89,000 දසලක්ෂ 89,000ක් ගෙවනවලු 2022 3.31 එහෙනම් බලන්න 2020 ඉඳන් 2021 2022 අවුරුදු දෙකකට පස්සේ එහෙනම් අපි බලන්න ඕනේ මේ අවුරුදු දෙකකට පස්සේ හම්බෙන 1089 රේට් එක 110යි කියලා නේ එහෙනම් අපි ගත්තොත් අවුරුදු දෙකකට පස්සේ හම්බ වෙනවා දැන් මේ තියෙන අදාගෙන මේ තියෙන අපි අදාගේ කියලා ගත්තොත් එහෙම අපිට අවුරුදු දෙකකින් තමයි හම්බ වෙන්නේ නම් දැන් මේ තියන්නේ අපි අද එතකොට අද තමයි 2020 4.1 අපිට මුදල් හම්බ වෙන්නේ 2022 3.31 ඒ කියන්නේ අවුරුදු 3කට පස්සේ මෙදා හම්බ වෙනවා 1089 එහෙනම් මෙදා හම්බ වෙන 1089 අපි අද ගන්න ඕනේ අවුරුදු දෙකක් මුදලේ කාලාගේ එහෙනම් මේ දවසේ ලැබෙන වටිනාකමේ අදාගයයි ගන්න ඕනේ present value එක මේක future value එක එහෙනම් future value එක present value එකට ගන්නේ කොහොමද 1089 බෙදුවා 1 ධන r වල n වෙනි බලය 1 ධන r කියන්නේ 1.1යි n වෙනි බලය අවුරුදු කීයක් ගිහිලාද 2යි එහෙනම් දෙකෙන් බෙද හරි එහෙනම් මෙතනදී කියනවා අපි 1000 අපිට 1089ක් හම්බ වෙන්නේ අවුරුදු දෙකකට පස්සේ ඒ අවුරුදු දෙකකින් හම්බ වෙන 1089 present value එක වර්තමාන අගය මේක future value එකක් මේ future value එක present value එකට ගෙනාපුවාම 900ක් වෙනවා එහෙනම් මෙන්න මේක තමයි වර්තමාන අගය තමයි අපි ගන්න ඕනේ හරි එතකොට මෙතන කියනවා හරි මෙතන අහන්නේ prepare journal entry to record revenue මේ අවුරුදු 3 2020 2020 4.1 2023 21 20 හරි මෙන්න මේ කාලවලට ජර්නල් සටහන් ලියන්න කියලා මේක අපි එතකොට මේ ගිණුමක් ගහගත්තොත් ලේසියි මම ගිණුමක් ඇඳලා පෙන්නන්නම්
දැන් ඉස්සල්ලාම මොකද වෙන්නේ? මේකේ ඉස්සල්ලාම අපි භාණ්ඩ විකුණලා තියෙනවා 2 ලක්ෂ සෝරි 590 රුපියල් 10 වලින් අපි අද වුණේ සින්ද 590ක් වෙන භාණ්ඩ තමයි විකුණලා තියෙන්නේ. එහෙනම් භාණ්ඩ 590ක භාණ්ඩ විකුණනකොට අදාළ වෙන ditth සටහන මොකක්ද යන්න ඕනේ? අපි විකුණුම් පිරිවැය හර වෙනවා අනිත් පැත්තෙන් තොගේ අඩු වෙලා විකුණුම් පිරිවැයක් බවට පත් වෙනවා. තොග ගිණුම හර සෝරි තොග ගිණුම බැර විකුණුම් පිරිවැය ගිණුම හර. එහෙනම් පළවෙනි සටහන වෙන්න ඕනේ. පළවෙනි සටහන වෙන්න ඕනේ මම කෙටියෙන් දාන්නම්. cost of inventory. තෝ විකුණුම් පිරිවැය වෙන cost of මේ දිනේ දැම්මොත් එහෙම මේක ගනුදෙනුව උනේ 24.1 එහෙනම් cost 24.1 මොකද වෙන්නේ cost of sale විකුණුම් පිරිවැය cost of sale හර වෙනවා කොච්චරක්ද 590ක් ඊට පස්සේ inventory තොග බැර වෙනවා inventory කොච්චරක්ද 590 ඔක තමයි පළවෙනි සටහන ඊට පස්සේ අපි මොකද කරන්නේ මේක විකුණනවා කීයකටද 900කට නේද එහෙනම් 900කට විකුණනද මොකද වෙන්නේ trade receivable වෙනද ලැබිය යුත්තේ බාට එහෙනම් trade receivable හර sales බැර එහෙනම් මේ දවසේම trade receivable වෙනද ලැබිය යුත්තේ එනවා trade receivable trade receivable 900යි හර වෙනවා 900ක් විකුණුම් ආදායම revenue එක බැර වෙනවා revenue එහෙම නැත්නම් sales බැර වෙනවා 900ක් හරි එහෙනම් අපි ගත්තොත් එහෙම දැන් මේ trade receivable නම් මේක තමයි trade receivable account එක trade receivable හරිද එහෙනම් මොකද වෙන්නේ මේ sales කියලා එහෙම නැත්නම් revenue කියලා මෙයාට හර වෙනවා 90ක් 900ක් ඊට පස්සේ ඔන්න එක සටහන ඊළඟට එනවා දැන් අවුරුද්දක් යනකොට මොකද වෙන්නේ දැන් මේකේ පොලිය අපි ඔයාලා මතක ඇති අපි amortize cost හැදුවා finance instruments වලදී එහෙනම් අන්න ඒ වගේ මෙතනත් දැන් මොකද වෙන්නේ 110ක් පොලිය හැදෙනවා පොලිය හැදෙනකොට කොහොමද ditth සටහන යන්න ඕනේ trade receivable හර වුණා finance income බැර වෙනවා එහෙම නැත්නම් finance income විදිහට අපිට ඒක නැත්නම් වෙනත් ආදායමක් විදිහට අපිට ගන්න පුළුවන් interest income නැත්නම් finance කියලා ඔන්න interest income විදිහට හර වෙනවා interest income බැර trade receivable හර 90යි එහෙනම් පළවෙනි අවුරුද්ද අවසාන වෙනවා එතකොට මේක 590ක් වෙනවා sorry 990යි මේ පැත්තෙන් 990යි ඊට පස්සේ පහළට ගෙන යනවා ශේෂය මේ පැත්තෙන් පහළට ගෙන යනවා 590 sorry 990 මේ පැත්තෙන් ඉදිරියට එනවා 990 හරිද එතකොට පළවෙනි අවුරුද්ද අවසන් ඊළඟ දෙවෙනි අවුරුද්ද මේ පළවෙනි අවුරුද්ද අවසානයේ 23.30කට යනකොට ditth සටහන තමයි මේක මොකක්ද 23.30කට මම ඒක ලියන්න trade receivable හර interest income බැර ඒක තමයි 23.30කට එන්න ඕන 21.3.31ට වෙන්න ඕන ශේෂය ඊට පස්සේ ඔය දැන් 21 4යි 21 මෙතන 21 ඊට පස්සේ 21 4 හරි ඊට පස්සේ මෙහෙනම් මෙත් තියෙන 21 4යි එක ශේෂයනේ 21 4යි එක ශේෂය එහෙනම් මේක මේක තමයි ඉදිරියට ගෙනා ශේෂය ඊළඟ මේ අවුරුද්දේ මොකද වෙන්නේ ආපහු ඉන්ට්‍රස්ට් එකක් එකතු වෙනවා ඉන්ට්‍රස්ට් ඉන්කම් හර sorry trade receivable හර ඉන්ට්‍රස්ට් ඉන්කම් බැර ඉන්ට්‍රස්ට් 110ක් ඒකේ මේකේ 110ක් කියන්නේ 99ක් එහෙනම් මේකේ මුළු වටිනාකම කීයක්ද වෙන්නේ 1090ක් sorry 1089ක් වෙනවා 1089යි එහෙනම් මේක මොකද වෙන්නේ දැන් දෙවෙනි අවුරුද්ද අවසන් වුණා 22.3.31 මුදලින් ලැබෙනවා එහෙනම් මුදල් ගිණුම හර මේක බැර එහෙනම් මුදල් ගිණුම හර cash හර
trade receivable බැර 1090යි. එතකොට 1089යි. එතකොට මේක settle වෙලා යනවා. ඔන්න ඔය විදිහටයි ඔකේ දිත්ත සටහන එන්නේ. එතකොට මේ ගිණුම තුලණය වෙලා යනවා. ඒකයි මම ගිණුම ගහලා පෙන්නන්නේ. හරි නේද? ඊට පස්සේ මෙන්න මේ තියෙන මේ තියෙන ඩබල් එන්ට්‍රි විදියට ඒ කියන්නේ මේ ජර්නල් සටහන විදියට ලියලා මම ඔයාලට ගිණුම හදලා පෙන්නුවේ තව ටිකක් වැඩියෙන් තේරෙන්න. හරි. එතකොට ඔන්න අපි පළවෙනි දැන් අපිට මතකයිනේ 5 step model එක. පළවෙනි එක තමා identify contract with customer ගනුදෙනුකරුවන් සමග වන ගිවිසුම හෝ ගිවිසුම් හඳුනා ගැනීම. දෙවෙනි එක performance obligation එක හඳුනා ගන්න එක. identify the performance obligation in the contract. 3 determine the transaction price. එහෙනම් අපි මෙන්න මේ තුනම කතා කරා මේ වෙනකොට මේක කතා කරා මේක කතා කරා මේක කතා කරා. එහෙනම් ඊළඟට අපි බලන්නේ allocate the transaction price to the performance obligation. කාර්ය සාධක බැඳීම් වලට මේ මිල වෙන් කරන්නේ කොහොමද කියන එක. Allocate the transaction price to the performance obligation in the contract. මේක කියනවා allocate the transaction price to each performance obligation. මේ transaction price එක මේ හැම අපි අර හඳුනාගත්ත හැම performance obligation එකකටම වෙන් කරන්න ඕනේ. In the amount that deficit the amount of the consideration with the entity expected to be entitled in the exchanging of for transferring the promised good or service. අපි මේ පොරොන්දු වුණ එකඟ වුණ මේ භාණ්ඩ බාර දීම තුලින් නැත්නම් කාර්ය සාධන බැඳීම ඉටු කරන්න භාණ්ඩෝ සේවා සැපයීම තුලින් අපි ගනුදෙනුකරුගෙන් ලබා ගන්න අපේක්ෂා කරන ප්‍රතිෂ්ඨාව තමයි අපි මේ තමා ඒකට අනුව තමයි අපි තීරණය කරේ මොකද්ද transaction price එක. අන්න ඒ transaction price එක අපි කලින් තීරණය කරපු performance obligation අතර වෙන වෙනම වෙන් කරලා දාන්න ඕනේ. Once performance obligation exists in the contract එක contract එකේ තියෙන එක performance obligation එක විනා allocate the transaction price is straightforward. ඒ performance obligation එකේ තියෙන එක ගනුදෙනුවේ තියෙන එක performance obligation එකයි නා ගිවිසුමේ තියෙන්නේ එක performance obligation එකයි නා අර මුළු transaction price එකම අදාළ වෙන්නේ ඒ performance obligation. ඒක නිසා straightforward ඍජුවම අපිට ගන්න පුළුවන්. ඊළඟට කියනවා many for performance obligation in the contract එකේ නැත්නම් ගිවිසුමේ performance obligation දෙකක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙනවා නම් allocate the transaction price to performance obligation in the contract. මේ allocate කරනවා අපි එහෙම නැත්නම් බෙදා වෙන් කරනවා transaction price එක මොනවටද මේ performance obligation අතරේ reference to their relative standalone price. ඒ වගේ relative standalone price කියලා කියන්නේ අපි මේක වෙන වෙනම විකුණනවා නම් දැන් අපි කාර්ය සාධන බැඳීම් අපි හිතමු හතරක් තිබ්බා කියලා. මේ කාර්ය සාධන බැඳීම් හතර වෙන වෙනම ඉටු කරනවා නම් අපි උදාහරණයක් කරනවා ඉස්සරහට තේරෙයි. මේ කාර්ය සාධන බැඳීම් හතර අපි වෙන වෙනම ඉටු කරනවා නම් ස්ටෑන්ඩ් වල වෙන වෙනම ගන්නවා නම් අන්නේ වෙන වෙනම ගද්දින් තියෙනවනේ ප්‍රයිස් එකක්. ඒකට තමයි අපි කියන්නේ ස්ටෑන්ඩ් වල ප්‍රයිස් එක කියලා. අපි දැන් මෙතන කියන්නේ කාර්ය සාධන බැඳීම් හතරම එකතු කරලා තනි මිලකනේ දෙන්නේ. එහෙම නැත්නම් ওই කාර්ය සාධන බැඳීම් වෙන වෙනම ගන්නවා නම් මාකට් එකෙන් වෙන වෙනම ඉටු කර ගන්නවා නම් අන්න ඒ ප්‍රයිස් එකට තමයි කියන්නේ ස්ටෑන්ඩ් වල ප්‍රයිස් එක කියලා. ඒත් අන්න ඔය ස්ටෑන්ඩ් වල ප්‍රයිස් එක පදනම් කරගෙන තමයි අපි මේ ට්‍රාන්සැක්ෂන් ප්‍රයිස් එක performance obligation එක අතර allocate කරන්නේ. බෙදලා වෙන් කරන්නේ. ඒක කරන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට බලමු. ඊට පස්සේ කියනවා if standalone selling price is not directly observable. අපිට මේ standalone price එකක් මේ වෙන වෙනම විකුණන price එකක් ඍජුව හඳුනා ගන්න බැයි නම් the entity will need to estimate it. එතකොට ඒක අපිට estimate කරන්න සිද්ධ වෙනවා. අපිට මාකට් එකෙන් බලන්න පුළුවන් නම් මේ ඒකිනෙක performance obligation එකේ transaction price එක අපිට ඒක ගන්න පුළුවන් අපිට මොකද්ද මේ ස්ටෑන්ඩ් ප්‍රයිස් එක විදියට. ඒක ගන්න පුළුවන් අපිට ස්ටෑන්ඩ් ප්‍රයිස් එක. හැබැයි අපිට ඒක ඍජුවම හොයාගන්න බැයි නම් අපිට සිද්ධ වෙන එක ඇස්තමේන්තුවක් කරලා ගන්න. හරිද? දැන් මේ උදාහරණය බලන්න. Wave PLC agreed to total consideration 120,000 with the customer received in advance. මේක ඇඩ්වාන්ස් එකක් විදියට හම්බ වෙලා තියෙනවා. එහෙනම් the relative standalone price of performance obligation are as follows. මේ performance obligation වල relative price එක. ඒ කියන්නේ මේ අපි මේක තියෙන අපි අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණයක්මයි. ඒකෙම continuation එකක් විදියට
එතකොට මේකේ කියනවා අපි මේ වෙන වෙනම දැන් මේ performance obligation හතරක් අපි මෙතන ඉටු කරනවා software license එක installation service එක update එක technical support මේවා වෙන වෙනම market එකෙන් ගන්නවා නම් මේවා වෙන වෙනම market එකේ ගන්නවා නම් price එක තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් බලන්න මේක එකතුව කීයද කියලා 60යි 80යි 90යි 120යි. එහෙනම් මේ 120ක එකක් තමයි අපි මේ වෙන වෙනම ගත්තා නම් අපිට 120ක් ගෙවන්න වෙනවා. එහෙනම් මේකේ අපින් ගන්න අපි ඔක්කොම ගත්තින් දෙන්නේ කීයටද 120ට. 120ට. එහෙනම් කිසිම ඩිස්කවුන්ට් එකක් නැහැ. ඒක ප්‍රැක්ටිකල් නේ සාමාන්‍ය performance obligation ගොඩක් එකපාර ඉටු කර ගන්නකොට සාමාන්‍ය ඊට වඩා ඩිස්කවුන්ට් එකක් දෙනවා. හැබැයි මෙතන අපිට තේරුම් ගැනීම පාසු සඳහා ඩිස්කවුන්ට් එකක් දීලා නැහැ. The above performance obligation will satisfy at different points in time. එහෙනම් දැන් මේ 120 මේ අනුපාතයට තමයි බෙදන්න යන්නේ. දැන් මේ ලැබෙන 120 මේ අනුපාතයට බෙදුවා. එහෙනම් බෙදපුවම කොහොමද මේ ගානමනේ එන්නේ. එහෙනම් software license එක දුන්නාම මම revenue එක විදිහට 60000ක් හඳුනා ගන්නවා. ඊට පස්සේ installation ඊට පස්සේ තව මාසයකට පස්සේ එහෙම නැත්නම් මාස 6කට පස්සේ යම් කාලයකට පස්සේ අපි installations අපි සාමාන්‍ය ඒවල මාසයකට පස්සේ කියමු. අපි මාසයකට පස්සේ installation service එක දෙනවා. එහෙනම් installation service එක දුන්නාම තව 20000ක් ආදායම හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි අවුරුදු දෙකමාරකට පස්සේ software එක update කරලා දෙනවා. 10000ක් ගන්නවා. එහෙනම් එතකොට ඒක හඳුනා ගන්නවා. ඒ 10000. ඊට පස්සේ technical support එක දෙනවා 2 years. එක අවුරුද්දක් technical support එක දීලා 15000ක් හඳුනා ගන්නවා. ඊළඟ අවුරුද්දේ technical support එක දීලා තව 15000ක් හඳුනා ගන්නවා. අන්න ඒ වගේ performance obligation එක satisfy කරන වෙලාවට පළවෙනි performance obligation එක satisfy වුණාම මේක revenue එක හඳුනාගත්තා. ඒක revenue එක 60000. දෙවෙනි එක satisfy වුණාම දෙවෙනි එකේ revenue එක හඳුනා ගන්නවා. තුන satisfy වුණාම තුනේ එක හඳුනා ගන්නවා. ඔය විදිහට අවසානයේ ඔක්කොම satisfy වුණාම මේ තමයි මේ 120000ම අය බාරයට හඳුනාගෙන එන්නේ. තේරුණාද? මම මේක තව ටිකක් තේරෙයි මේ වගේම තව උදාහරණයක් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ ඔන්න ඔය විදිහට. අපි පළවෙනි එක ඉටු වුණාම software එක දුන්නාම 60000ක් හඳුනා ගන්නවා. installation එක දුන්නාම 20000ක් හඳුනා ගන්නවා. update කරලා 10000ක් හඳුනා ගන්නවා. එක අවුරුද්දක් technical support එක දුන්නාම 15000ක් හඳුනා ගන්නවා. ඊළඟ අවුරුද්දේ technical support එක දීලා තවත් 15000ක් හඳුනා ගන්නවා. මෙතනදී අපි assume කරලා තියෙන්නේ time value එක ප්‍රමාණාත්මක නෑ කියලා. නැත්නම් time value එක ප්‍රමාණාත්මක නම් 2 years එක අපිට මොකද දීලා නෑනේ discount factor එක වට්ටම් සාධකයක්. අන්න ඒ නිසා අපි එහෙම හිතලා හදලා තියෙන්නේ. ඩිස්කවුන්ට් ෆැක්ටර් එකක් දීලා තිබුණා අපි ඩිස්කවුන්ට් කරලා ගන්න ඕනේ. හරි. ඊළඟට දැන් ඩිස්කවුන්ට් එකක් තියෙන වෙලාවට මොකද වෙන්නේ? දැන් මං කිව්වේ අර 120000 වෙන වෙනමත් දෙන්නේ 1 ලක්ෂ වෙන වෙනම ගත්තාම 120000 අය ඔක බණ්ඩල් එකක් හදලා පැකේජ් එකක් විදිහට දෙනකොට 120000ට වඩා අඩු ගාණක් දෙන්නේ සාමාන්‍යයෙන්. අන්න එතකොට ඩිස්කවුන්ට් එකක් එනවා. එහෙනම් මේ ඩිස්කවුන්ට් එක වෙනකොට කොහොමද හදන්නේ? ආන් ඒ වගේ කිසියම් ඩිස්කවුන්ට් එකක් තියෙනවා නම් ඒ ඩිස්කවුන්ට් එක අපි allocate කරන්න ඕනේ ආපහු ආයෙත් relative standalone price එකම පදනම් කරගෙන. proportionate base කියන අපි නැත්නම් pro rata base proportionate base එකට. Unless any other basis providing the reliable allocate මේක මේ discount එක බෙදන්න වෙනත් ක්‍රමයක් කියලා නැත්තම් දැන් අපිට කිව්වොත් එහෙම මෙහෙම මම ඉස්සරහට ගාන හදද්දිම කියන්නම්කෝ ඒක. මේ ගාන කියලා බලන්න දැන් අර ගාන පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. මෙතන කියනවා අර ගානෙම consideration එක 100ක් වුණාලු. දැන් මේ consideration එක 100ට තමයි අපි මේ performance obligation හතරම ඉටු කරන්නේ. මේක වෙන වෙනම ගන්නවා නම් standalone price එක 120යිලු. එතකොට මම මේක type කරන්න නැතුව මම ලේසි වෙන්නේ 1 2 3 4 කියලා දාන්න performance obligation ABCD කියලා දාන්න. A B C D. හරිද? දැන් මේකේ relative standalone price එක අපි දාගෙන යන්න. standalone price එක 60යි 20යි 10යි 30යි. 60යි 20යි 10යි 30යි. එහෙනම් මුළු total එක කීයද? total එක 120යි. නේද? ඊට පස්සේ කියනවා අපි ගාය කරන්නේ කීයක්ද? අපි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඊළඟ මේක අපි අය දැන් 120ක් වෙන එක අපි අය කරන්නේ කීය ගානද යාගේ? 100 ගාන. එහෙනම් අපි ඩිස්කවුන්ට් දීලා තියෙනවා කීයද? 20ක්. එහෙනම් මේ total discount එක මේ 20 බෙදන්න ඕනේ මේ අනුපාතයට. කොහොමද 20 බෙදන්නේ? 20 බෙදෙනවා 120 එකක් 60යි නම් 120 එකක් 60යි නම් 20න් කීයක් ලැබෙන්න ඕනද? එහෙනම් මෙහෙම 60 බෙදීම 120 වැඩි කරනවා 20. හරිද? එතකොට එනවා 10ක්. ඊළඟට 60 බෙදීම 100 60 නෙමෙයි දැන් 20යිනේ. 120න් 20යි නම් 120කට 20ක් නම් 20ක ඩිස්කවුන්ට් එකට කීයද බලන්න.
මේක දශම ස්ථානේ එනවා මම හිතන්නේ. ඔය වගේ. ඊට පස්සේ 10යි. 120කින් 120කින් 10යි නම් 20කින් කීයද බලනවා. ඊට පස්සේ 120කින් 30යි නම් 120කින් 30යි නම් 21කින් කීයක්ද හම්බ වෙනවා. දැන් මේ ටික එකතු කරලා බලන්න. දැන් මම ආයෙසරක් මේ ටික එකතු කරොත් එහෙම මේ ටික එකතු බලන්න 20 එනවනේ. එහෙනම් මේ ඩිස්කවුන්ට් එක අඩු කරලා ගත්තා. හරිද? එහෙනම් මේ තියෙන ඩිස්කවුන්ට් එක. එහෙනම් ඩිස්කවුන්ට් එක අඩු කරාට පස්සේ අපි performance obligation එකට allocate කරන්න ඕන price එක එනවා. allocate කරන්න ඕනේ price එක එනවා. කොහොමද එන්නේ? allocate කරන්න ඕන price එක 20 මේ 60ක එකකට අපි ඩිස්කවුන්ට් එක දෙනවා 10ක්. එහෙනම් 50යි. ඔය විදිහට හැම එකෙම අඩු කරගෙන බලන්න. එතකොට දැන් මේ ටික එකතු කරලා බලන්න මේ ටික එකතු කරපුවාම එනවා රුපියල් 100 එකතු එන්න ඕනේ. මෙන්න මම රුපියල් 100 එනවා. දැක්කද? එහෙනම් අපි දැන් මොකද කරන්නේ? අපි A කියන following performance obligation එක ඉටු කරපුවාම 50ක ආදායමක් හඳුනගන්නවා. B කියන එක ඉටු කරපුවාම 16.67ක ආදායමක් හඳුනගන්නවා. C කියන එක ඉටු කරපුවාම 8.33ක් හඳුනගන්නවා. D කියන එක ඉටු කරපුවාම 25ක් හඳුනගන්නවා. ඔන්න ඔය විදිහට එක එක performance obligation එක ඉටු කරපුවාම මේ performance obligation එක දාලා ආදායමක් හඳුනගන්නවා. මේක ඔයාට ඕන නම් ඩිරෙක්ට් ගන්න පුළුවන් එකපාර මෙහෙම. හරිද මෙහෙම. දැන් 60ක් 120 එකක් 60යි නම් 100කින් අය කරන්න ඕනේ කීයක්ද බලන්න. එතකොට එන එක කෙලින්ම මේ ගන්න මේ. තව එකක්. 120 120කින් 20යි නම් දැන් 120කින් 20යි නම් 100කින් අපි කීයක්ද අය කරන්න ඕනේ? 17යි. මේක වටේපුවම අර ගාන වෙනවා. ඔය 120 110කින් 120කින් 10ක් නම් 100කින් අය කරන්න ඕනේ කීයක්ද? 120කින් 30ක් නම් 100කින් අය කරන්න ඕන අපි කීයක්ද? ඔය අර ගාන වෙනවා මේක එකතු කරපුවම. ඒ විදිහට එකපාරක කෙලින්ම ගන්න පුළුවන් ඩිස්කවුන්ට් එක වෙනම පෙන්වන්න කිව්වේ නැත්තම්. හරිද? දැන් ඔන්න ඔය විදිහට තමයි අපි performance obligation එකට අදාළ ඩිස්කවුන්ට් එකයි ඩිස්කවුන්ට් එක හොයන්නේ කොහොමද? අපි බලනවා වෙන වෙනම ගෙවුවාම stand alone price වල එකතුව. එහෙනම් මේක අපි වෙන වෙනම වෙනද පුලෙන් ගත්තා නම් 120ක් ගෙවන්න වෙනවා. හැබැයි අපි බල්ක් එකක් විදිහට එකපාර ගන්නකොට එකපාර විකුණනකොට අපි ආයෙ කරන්නේ 100යි. එහෙනම් වට්ටමක් දීලා තිනවා 20ක්. ඒක වෙළඳ වට්ටමක්. ඒක අඩු කරලා මෙන්න මේ ගාන තමයි අපි ඒ performance obligation එක ඉටු කරනකොට revenue එකට හඳුනා ගන්න ඕනේ. අන්න ඒක තමයි මෙතනත් මේ දාලා තියෙන්නේ. right. ඊළඟට අපි එනවා අවසාන පියවර. ඒ තමයි පස්වෙනි පියවර recognize revenue when the entity satisfy the performance obligation. අපි performance obligation එක satisfy කරපුවාම තමයි revenue එක හඳුනා ගන්න. අපි ඉස්සෙල්ලා දැකන A කියන performance obligation ඉටු කරපුවාම ඒක revenue එක හඳුනා ගන්න. ඒ වගේ. Recognize the revenue when the seller satisfied a performance obligation by transferring promised good or service. අපි promise වන good or service ලබා දීලා අපි පොරොන්දු වුණු භාණ්ඩය හෝ සේවාව සපයලා අපේ performance obligation එක ඉටු කරපුවාන් පස්සේ තමයි අපිට revenue එක හඳුනා ගන්න පුළුවන්. මෙතන කියන මොන වෙලාවද performance obligation එක satisfy කියන එක තව චුට්ටක් විස්තර කරලා satisfy the performance obligation when the customer obtain control of the service. control ගනුදෙනු කරුට භාණ්ඩයේ හෝ සේවාවේ අයිතිය ලැබුණා කියන්නේ අපෙන් අයිතිය එයාට ගිහිල්ලා කියන එකනේ. එහෙනම් කස්ටමර්ට වැරදි වල තේරුම් ගන්න එපා. දැන් මේක මේ ගනුදෙනු කරුගේ දෘෂ්ටි කෝණයෙන් බලනවා කියලා. එහෙම නෙවෙයි මෙතන කරන්නේ. ගනුදෙනු කරුට පයකේ අපි දැන් වත්කමක් දෙන අපි මෝටර රථේ මම මෝටර රථයක් විකුණනවා. එතකොට මම මේ අපි හිතමු මම මෝටර රථ විකුණන ව්‍යාපාරය මම මෝටර රථ විකුණනවා. දැන් මේ මගේ දැන් එයා බලලා ගිහිල්ලා එයා වාහනේ පොඩ්ඩක් පැදලා බලන්න ඕන කියලා පැදලා බලන්න යනවා. ගිහිල්ලා දෙනවා. දැන් එයාට performance එයාට අයිතිය හම්බුණාද තාම? නැහැ. දැන් මම මේක ඇත්තටම එයාට විකුණනවා. විකුණුණාට පස්සේ එයාට අයිතිය හම්බ වෙනවා. ඒ අයිතිය හම්බුණාට පස්සේ මට ආපහු ඒක ඉල්ල ගන්නවත් මට ඒකට වෙන කෙනෙක්ට ඊට වඩා වැඩි ගාණක් දෙන්න තියෙනවා කියලා ආපහු ඊළඟට විකුණන්න එම්බෑනේ. නේද? අන්න ඒ වගේ එහෙනම් performance එයාට ගනුදෙනු කරුට කන්ට්‍රෝල් එක හම්බුනහම තමයි අපෙන් කන්ට්‍රෝල් එක යන්නේ. මොකද විකිණීමකදී වෙන්නේ එක් පාර්ශවයක කන්ට්‍රෝල් එක තවත් පාර්ශවයකට යනවා. අපි කියන risk and reward. මේ ප්‍රතිලාභ සහ අවදානම්. ඒතර මේ ගනුදෙනු කරුට පාලනය අපෙන්
ගනුදෙනුකරුට පාලනය ලැබුණා කියන්නේ අපෙන් ගනුදෙනුකරුට මාරු වුණා කියන එක. දැන් අපේ performance obligation එක satisfy වෙන්නේ මේ භාණ්ඩය හෝ සේවාවේ control එක මාරු වුණාම. එතකොට මෙතන තව චුට්ටක් විස්තර කරනවා control of asset means having the ability to direct use. ඒ ගන්න කෙනාට අපිට directly use කරන්න පුළුවන් and obtain substantially all remaining benefit. ඒ වත්කම හා සැඳුණු සියලුම ප්‍රතිලාභ ගන්න පුළුවන්. දැන් හිතන්න මම සීනි කිලෝ 10ක් විකුණනවා. දැන් මල් ළඟ තිබුණා කඩේ මම රුපියල් 100 ගන්න කඩේ තිබුණු අන්තිම සීනි කිලෝ 10 ඔයාලට විකුණනවා. ඔයාට විකුණලා ඔයා එක ගන්නවා. ගන්නකොට තව ගනුදෙනුකරුවෙක් එනවා. අනේ මට සීනි කිලෝ 10ක් වෙන මම 150ක් ගාන කිලෝ එකකට දෙන්නම්. මම කිලෝ එකට 150 ගාන දෙන්නම් කියලා කියනවා. ඒක දැන් මට පුළුවන් ඔයාලට විකුණපු එක ඔයාලට දෙන්න විදියක් නැහැ. දැන් මට අඩනාරේ 150ට ඉල්ලනවා කියලා මට ඔයාගෙන් ආපහු ඉල්ලන්න අනිත් ගනුදෙනුකරුට දෙන්න පුළුවන් බෑ. ඒකේ දැන් ඒකේ ප්‍රතිලාභයෙන් තියෙන කාත් එක ඒක ප්‍රතිලාභ තියෙන වාත් එක. මගෙන් ප්‍රතිලාභ ඔයාලට මාරු වුණා නම් ඔයා ඒක විකුණනවද පරිභෝජනය කරනවද මොනවද කරන්න කියන එක තීරණය වෙන්නේ ඔයාගේ මත. ඒක එහෙනම් පාලනය ඔයා සතු. ඒක ප්‍රතිලාභ ඔයා සතු. අන්න ඒ වෙලාව ගනුදෙනුකරුට ප්‍රතිලාභ මාරු වුණා කියලා කියන්නේ නැත්නම් පාලනය මාරු වුණා කියලා කියන්නේ අපෙන් performance obligation එක ඉටු වුණා කියන එක. In case of the sale of good, the performance obligation may be satisfied at the point in time. Point in time. ඒ කියන්නේ නිශ්චිතම වෙලාවක තමයි. ඒ කියන්නේ එකම දැන් අපි භාණ්ඩේ බාර දෙන මොහොතේ, අයිතිය බාර දෙන මොහොතේ point එකේදී තමයි performance obligation එක satisfy වෙන්නේ. හැබැයි අර සර්විස් එකකදී ඕක චුට්ටක් වෙනස් වෙනවා. අපි ඉස්සරහට කතා කරමු සර්විස් එකකදී කොහොමද කියලා. එතකොට මේ භාණ්ඩයේ control එක නැත්තම් මේ point එක අපිට මොන point එකේද මේ ගනුදෙනුකරුට මේ transfer වුණේ performance obligation නැත්නම් ගනුදෙනුකරුට control එක මොන මොහොතේද transfer වුණේ කියලා හොයද්දී අපිට මේ සාධක සැලකිල්ල ගන්න පුළුවන්. ඒවා indication. හරිද? මේක වුණා කියලාම performance obligation මේ control එක පාරු වුණා කියන්නේ හැබැයි මේ දේවල් වෙලා තියෙනවා නැත්නම් පේනවා control එක මාරු වෙලා කියලා. එක තමයි entity has a present right to receive payment. entity එකට අපිට අයිතියක් තියෙන ගනුදෙනුවේ මුදල් එකතු කරගන්න. මුදල් එකතු කරගන්න අයිතියක් තියෙනවා කියන්නේ ගනුදෙනුකරුට ඕක මාරු වෙලා කියන එක. දෙවෙනි එක තමයි the entity has transferred the legal right to the asset. මේ asset එකේ legal right එක අපි මාරු කරලා තියෙනවා. legal right එක අපි ලබා දීලා තියෙනවා. එහෙනම් ඒකත් අන්න ඒ මොහොතේදී අපිට අන්න එහෙම වෙලා තියෙන legal right එක මාරු කරලා තියෙනවා කියන අපි මේ control එක ලබා දීලා කියනවා කියන එක. ලබා දීලා තියෙනවා කියන එක. entity has transferred physical possession of the asset. අපි වත්කම බාර දීලා තියෙනවා. අපි මෝටර රථ එයාට දීලා තියෙනවා. ඉඩම එයාට දීලා තියෙනවා. අන්න ඒ වගේ. significant risks and rewards related to the ownership මේ වත්කම හා බැඳුණු මේ ප්‍රධාන නැත්නම් significant risks and reward ප්‍රතිලාභ සහ අවදානම් ගනුදෙනුකරුට මාරු වෙලා නම් අන්න එතනත් ඒක ඉන්ඩිකේෂන් එකක් වෙනවා. ඊළඟ customer has accepted asset. ගනුදෙනුකරු මේ වත්කම පිළි අරන් තියෙනවා නම් අන්න ඕන් ඔය වගේ ඉන්ඩිකේෂන් තියෙනවා නම් අන්න එවැනි ඔන්න ඉන්ඩිකේෂන් තියෙන්නේ අපි මේ control එක බාර දුන්නාට පස්සේ control එක බාර දුන්නා කියන්නේ ඉන්ඩිකේෂන් දැඟවීම තමයි ඔන්න ඔය සාධක. හරිද? හරි. ඊළඟට අපි යනවා service. In case of service. service එක නම් මොකද්ද වෙන්නේ? In case of a service, the performance obligation is satisfied when the service perform. අපි මේ සේවාව ඊට කරපුවාම තමයි performance obligation එක ඇති වෙන්නේ. හැබැයි however මේකද long term නේද? අපි කෙටික අපි හිතමු අපි service එක තමයි software එක install කරලා දෙන එක. මේ install කරලා තියෙන එක පාරක් සිදුවන ඒක ඉවර වුණාම install කරලා දුන්නාම ඒ performance obligation එක ඉවරයි. හැබැයි සමහර performance obligation තියෙන්න පුළුවන් අවුරුද්දකට වඩා වැඩි long term සිද්ධ වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට අපි වත්කමක් විකුණලා අපි කියනවා අපි වසර 3ක සර්විස් එකක් සපයනවා. නැත්තම් අන්න ඒ වගේ අවුරුදු 3ක් අපි සර්විස් කරනවා. එහෙනම් ඒක අවුරුදු 3ක් පුරාවටම සපයන සේවාවක්. අන්න ඒ වගේ however when the service is long term දීර්ඝකාලීන වෙනකොට the performance obligation satisfy over time by selecting appropriate method. මේ satisfied over time එකේදී බලන්නේ in the entity progress එකට අනුව. තේරුන්නේ නැහැ නේ. ඒ කියන්නේ මෙහෙම. දැන් හිතන්න අපි තුමාර නැව විකුණපු වැඩේම අපි එකඟ වෙලා තියෙනවා අපි තුමු ඒකේ නැවට අවශ්‍ය සේවා සැපයීමට අවුරුදු 3ක්. හරිද? අවුරුදු 3ක් සේවා සැපයීමට අපි ලක්ෂ 6ක් ගන්නවා. මොකක් සඳහාද? performance obligation එක මොකද්ද? 3 year service එක සපයන්න. maintenance service කිය මොකක්ද? service එක සපයන්න. හරිද? එහෙනම් මේකෙදි කියන්නේ
අපි සේවාව ෆුල්ෆිල් කරපු තරමට performance obligation එක හඳුනා ගන්න කියලා. ඒකට අපි කියනවා නම percentages of completion කියලා. complete වෙන තරමට. දැන් උදාහරණයකට ගන්න මෙහෙම. මම අවුරුද්දක් සේවා සැපෙව්වා. හරිද? දැන් අවුරුද්දක් සේවා සැපෙව්වනේ. ඒ කියන්නේ මම කොච්චරක් සැපෙව්වද? 3න් එකක්. එහෙනම් 3න් එකක් සැපෙව්වම මම කොහොමද කරන්නේ? මේකෙන් 3න් එකක් ගන්නවා. දැන් එහෙනම් ලක්ෂ 6න් මේ 6ක්ෙන් මම සේවාව ඉටු කරා කොච්චරද? 3න් එකක්. ඒ කියන්නේ කොච්චරද? ලක්ෂ 2ක්. හරිද? ඊට පස්සේ මම අවුරුදු 1කමාරක් සේවා සැපෙව්වා. හරිද? අවුරුදු 1කමාරක් සැපෙව්වා නම් කොහොමද වෙන්නේ? ලක්ෂ 6න් මම සැටිස්ෆයි කරලා තියෙනවා 1.5. 3න් 1.5. ඒ කියන්නේ කොච්චරද? ලක්ෂ 3ක්. දැන් මේක නෙවෙයි රෙවෙනියු එක චුට්ටක් ඉන්න. මම රෙවෙනියු එක එන විදිය කියන්න. ඊට පස්සේ උන් අපි අවුරුදු 2ක් සේවා සැපෙව්වා. අවුරුදු 2ක් සේවා සැපෙව්වාම කොහොමද? ලක්ෂ 6න් අවුරුදු 2ක් 3න් 2ක් සේවා සැපෙව්වා. එහෙනම් 2 බෙදීම 3. 3න් 2ක් සේවා සැපෙව්වා. ඒ කියන්නේ කොච්චරද? ලක්ෂ 4ක්. ඊට පස්සේ මම අවුරුදු 3ම සේවාව සැපෙව්වා. අවුරුදු 3ම සේවා සැපෙව්වා කියලා හිතන්න. අවුරුදු 3ම සැපෙව්වා කියන්නේ ලක්ෂ 6න් මම සපයලා තියෙනවා 3න් 3ක්. ඒ කියන්නේ මම ඉටු කරලා තියෙනවා ලක්ෂ 6ටම අදාළ ආදායම. එහෙනම් අපි දැන් පළවෙනි අවුරුද්ද රෙවෙනියු එක දැන් මේ තියෙන්නේ කම්ප්ලීෂන් කරපු තරමට ගණනය කරපු එක මම. මේක රෙවෙනියු එක වෙන්නේ පළවෙනි අවුරුද්ද රෙවෙනියු එක තමයි මේ ලක්ෂ 200. දෙවෙනි අවුරුද්ද රෙවෙනියු එක තමයි 200 ඉඳන් 300 දක්වා ඉවර කළා. එහෙනම් කොච්චරද? 100ක් රෙවෙනියු එක හඳුනගන්න. මෙතනද 100ක් රෙවෙනියු හඳුනගන්න. මෙතන ඉඳන් මෙතෙන් 100ක් ඉටු කළා. එහෙනම් මේ අවස්ථාවේදී 100ක් හඳුනා ගන්නවා. මෙතන ඉඳන් මෙතෙන්ට 200ක් ඉටු කරලා තියෙනවා. එහෙනම් ඒ වෙලාවේදී 200ක් හඳුනා ගන්න. ඔය වගේ. අර performance ඒ වෙලාවේ කොච්චර performance obligation එක ඉටු කරලා තියෙනවද? කොතනින් පටන් අරන් කොතනින්ද? දැන් උදාහරණයක් විදිහට අපි දෙවෙනි අවුරුද්දේ ඉඳන් තුන්වෙනි අවුරුද්ද ආදායම හොයනවා කියන්නේ. දැන් තුන්වෙනි අවුරුද්ද පටන් ගන්න වෙලාවට අපි 400ක් ඉටු කරලා තිබුණා. ඉවර කරද්දී 600ක් ඉටු කරලා තියෙනවා. එහෙනම් revenue එක 200ක්. තේරුණාද? පළවෙනි අවුරුද්ද පටන් ගද්දී 200ක් ඉටු කරලා තිබුණා අපි. පළවෙනි අවුරුද්ද පටන් ගද්දී 200ක් ඉටු කරලා තිබුණා. දෙවෙනි අවුරුද්ද නැත්නම් පළවෙනි අවුරුද්ද අවසන් වෙනකොට ඒ කියන්නේ දෙවෙනි අවුරුද්ද පටන් ගන්නකොට 200ක් ඉටු කළා. දෙවෙනි අවුරුද්ද ඉවර වෙලා බලනකොට අපි 400ක් වෙනවා ඉටු කළා. එහෙනම් මේ අවුරුද්ද ඇතුළත කොච්චරක් ඉටු කරාද? 200ක්. එහෙනම් මෙන්න මේකයි මේක එකතු කරලා 200ම හඳුනා ගන්නවා. තේරුණාද? අන්න ඒකයි percentage of completion කියලා කියන්නේ. අපි ඉවර කරන තරමට අනුව long term service අපේනකොට අපි කියන percentage of completion complete කරන තරමටම අපි revenue එක හඳුනා ගන්නවා. ඒතර මම මේ කාටු දෙකකට sorry මාස 6ව දෙකකනේ බැලුවේ මම වෙන වෙනමනේ. මේ 1.5 2යි. එහෙනම් මේ අවුරුද්දම ගත්තොත් මෙතනත් අවුරුද්දට මෙන්නේ 200. ඉතින් අවුරුද්දකට 200 ගානේ ඔන්න ඔය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අපි කම්ප්ලීට් කරපු තරමටම තමයි revenue එක recognize කරගන්නේ. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ මේ contract එකට අදාළ cost ඊළඟට අපි එනවා මේක තවත් කොටසක් contract cost කියන එක. ඒ කියන්නේ ගිවිසුමේ පිරිවැය කියන කොටස. හරිද? එතකොට මේ contract cost අපිට ආකාර දෙකකට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි incremental cost of obtaining contract. මේ contract එක ලබා ගැනීමට යන පිරිවැය. සහ cost of fulfillment contract. මේ ගිවිසුම ඉටු කිරීමට යන පිරිවැය. එහෙනම් මේ අපි ගිවිසුමක් ගත්තාම මේ ගිවිසුම සම්බන්ධයෙන් පිරිවැය වර්ග දෙකක් දරනවා. එකක් තමයි ගිවිසුම ලබා ගන්න යන පිරිවැය. අනිත් එක තමයි ගිවිසුම ඉටු කරන්න යන පිරිවැය. නැත්නම් performance obligation එක ඉටු කරන්න යන පිරිවැය. හරිද? එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් හිතන්න මේ අපි ගත්තොත් එහෙම දැන් ඔය රජයේ වගේ ආයතනයක අපි මොනවා හරි සේවාවක් සපයනවා. අපි හිතමු රජයේ ආයතනයකට අපි මොනවා හරි අමුද්‍රව්‍යයක් සපයන්න වගේ ගත්තොත් එහෙම එයාලා මොනවා ටෙන්ඩර් කැඳවනවා. එතකොට ඒ ටෙන්ඩර් කැඳවනකොට අපි ඉල්ලුම් කරන්න ඕනේ, ඒවා ගන්න ඕනේ, ඒ සඳහා නීතිඥ උපදෙස් ගන්න පුළුවන් සමහර වෙලාවට. සමහර වෙලාවට දැන් අපේ රටේ වගේ නම් ඔය ඇමතිවරුන්ට කොමිස් එහෙම ගෙවන්න වෙනවා කොන්ට්‍රැක්ට් එක ගන්න නම්. ටෙන්ඩර් එක ගන්න නම්. ඒතර ඔන්න ඔය වගේ ඒවා. ඒතර ඒ මොකද ගිවිසුම ගන්න යන පිරිවැය. කොන්ට්‍රැක්ට් එක ගන්න යන පිරිවැය. කොන්ට්‍රැක්ට් එක ඇති කරගන්න යන පිරිවැය. අන්න ඒවට තමයි මෙතන කියන්නේ obtaining contract එක ඇති කරගන්න යන පිරිවැය. contract එක ඇති කරගත්තට පස්සේ අපි අර contract එකේ කියනවනේ ඉටු කරන්න බලාපොරොත්තු වෙන performance obligation අන්නේ performance obligation ඉටු කරන්න යන පිරිවැය තමයි මෙතනදී කතා කරන්නේ. තේරුණාද? එහෙනම් incremental cost of obtaining contract. contract එක ලබා ගැනීමේ පිරිවැය.
cost that an entity incurs to obtain contract ගිවිසුම ලබා ගැනීමට යන පිරිවැය that it would be ඒක අපි හොයාගන්නේ මෙහෙමයි මම කලිනුත් සමහර තැන්වල ඉන්ක්‍රිමෙන්ටල් කොස්ට් එක හඳුනන හැටි කියනවා අපි මේ කිසියම් පිරිවැයක් ගිවිසුම ගත්තොත් ඇති වෙනවා ගිවිසුම නැත්නම් ගිවිසුම ඇති කරගත්තොත් දරන්න වෙනවා ගිවිසුම ඇති කරගන්නේ නැත්නම් දරන්න වෙන්නේ නැත්නම් අන්න ඒක ගිවිසුම ඇති කරගන්න ගිය පිරිවැය. දැන් උදාහරණයක් විදිහට සමහර මේ ගිවිසුම් ගත්තා දැන් මං කිව්වේ අපේ රටේ වගේ ගොඩක් වෙලාවට කොමිස් ගෙවන්න වෙනවා. ඒතර මේ ඔය ඇමතිවරුන්ට එම කොමිස් ගෙවන්න වෙනවා. රජයේ නියම කොමිස් ගන්නවා. ඒතර සමහර බදු විදියට කොමිස් ගන්නවා. කොහොම හරි විවිධ විදියට කොමිස් එහෙම ගන්නවා. ඒතර දැන් මේ කොන්ට්‍රැක්ට් එක ඇති කරගන්නේ කොමිස් ගෙවන්න පුළුවන්. ඒතර කොන්ට්‍රැක්ට් එක ඇති කරගත්තොත් නැත්නම් කොන්ට්‍රැක්ට් එක ගන්නවා නම් කොමිස් ගෙවන්න වෙනවා. කොන්ට්‍රැක්ට් එක ගන්නේ නැත්නම් කොමිස් එක ගෙවන්න වෙන්නේ නැහැ. නීතිඥ ගාස්තු ගිවිසුම ඇති කරගත්තොත් නීතිඥ ගාස්තු ගෙවන්න වෙනවා. ගිවිසුම ඇති කරගන්න නැත්නම් ගිවිසුම ඇති කරගන්න නැත්නම් කොන්ට්‍රැක්ට් කොස්ට් එක යන්නේ නැහැ. දැන් උදාහරණයක් සමහර ඔය ලොකු ප්‍රොජෙක්ට් එහෙම කරනකොට ලොකු ගිවිසුම ඇති කරලා අපි ඒක නීති අනුකූල ගිවිසුම ඇති කරගන්න. ඒතකොට නීති අනුකූල ගිවිසුම ඇති කරන්නේ නීතිඥයන්ගෙන් උපදෙස් ගන්න ඕනේ. නීතිඥයන් ඉදිරියේ මේවා අත්සන් කරන්න ඕනේ. ඔය වගේ හරියටම විධිමත්ව කරනවා. ඒතකොට එහෙම කරනකොට නීතිඥ ගාස්තු වගේ දේවල් ගෙවන්න වෙනවා. ඒතකොට ඒව කොන්ට්‍රැක්ට් එක ඇති කරගන්න වෙන පිළිවෙල. අන්න ඒවයි මෙතන කියන්නේ. දැන් කොන්ට්‍රැක්ට් එක ෆුල්ෆිල්මන්ට් කරනවා. ඕන් දැන් අපි කොන්ට්‍රැක්ට් එක ගත්තා. දැන් කොන්ට්‍රැක්ට් එක ගත්තා අපි හිතමුකෝ මොනවා හරි භාණ්ඩ නිෂ්පාදනය කරලා දෙන්න කියලා. එහෙනම් භාණ්ඩ නිෂ්පාදනය කරන අපේ ඩිරෙක්ට් මැටීරියල් කොස්ට් එකක් යනවා. ඩිරෙක්ට් ලේබර් කොස්ට් එකක් යනවා. ඕවර්හෙඩ් කොස්ට් යනවා. ඊට පස්සේ ඔන්න ඔය වගේ අපිට යනවනේ මේ භාණ්ඩයේ නිෂ්පාදනය සඳහා සහ සැපයීම සඳහා performance obligation ගෙටු කරන්න. අන්න ඒ පිළිවෙල තමයි මෙතන කියන්නේ. උදාහරණ තමයි ඩිරෙක්ට් ලේබර්, ඩිරෙක්ට් මැටීරියල්, ඕවර්හෙඩ් කියලා කියන්නේ මේ නිෂ්පාදනය මේ ගිවිසුම ඉටු කරන්නම අදාළ වෙන ඕවර්හෙඩ්. අර පොදු කාර්ය නිකන් සාමාන්‍ය ව්‍යාපාරයේ පරිපාලන වියදම් ඒව නෙවෙයි. මේ ගිවිසුමට අදාළ පොදු කාර්ය වියදම්. ඊට පස්සේ cost that are explicitly chargeable to the customer under contract. මේ ගිවිසුමේදී අපි මේ ගනුදෙනුකරුගෙන් අය කරගන්න බලාපොරොත්තු වෙන මුදල්. ඊට පස්සේ other cost that are වෙනත් පිරිවැය. ඒ කියන්නේ මේ ගිවිසුම ඉටු කරන්න යන වෙනත් පිරිවැය කියලා ඔන්න ඔය වගේ පිරිවැය කොටස් දෙකකට බෙදනවා. ඒතර පළවෙනි වර්ගය තමයි ඉන්ට්‍රිමල් මේ ගිවිසුම ලබා ගන්න යන පිරිවැය. obtaining contract එක ලබා ගන්න යන පිරිවැය. එතන කියනවා if the entity expert to recover incremental cost. අපි දැන් මේ ගිවිසුම ගන්න යනවාට පිරිවැය. අන්න ඒ පිරිවැය contract with customer. obtaining the entity shall recognize those costs as an asset. ඒ කියන්නේ අපි මේ පිරිවැය ගනුදෙනුකරුගෙන් අය කරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් හිතන්නකෝ මම භාණ්ඩ මොනවා හරි සේවාවක් භාණ්ඩ සැපීමක් කරන්න තමයි ගිවිසුමක් ඇති කරගත්තේ. ඒතර මට ගිවිසුම ඇති කරගන්න ගියා රුපියල් අපි හිතමු නැත්තම් මෙහෙම හිතන්නකෝ. දැන් මම මේක දැන් මේකටම නම් අදාළ වෙන්නේ නැත්තම් අපි මේකටම අදාළ වෙන එකක් ගමුකෝ. අපි ගමු නිකන් අපි ඉඩම් විකුණන ව්‍යාපාරයක්. ඉඩම් අපි කැබලි කරලා විකුණන ව්‍යාපාරයක්. හරිද? ඒතර අපි ඉඩම් විකුණද්දී මොකද කරන්නේ? දැන් ඉඩමක් විකුණද්දී අපිට මොකද කරන්නේ? අපිට මුද්දර ගාස්තු ගෙවන්න වෙනවා, නීතිඥ ගාස්තු ගෙවන්න වෙනවා, ඔය ලිපි ලේඛන ගාස්තු ගෙවන්න වෙනවා. ඔය වගේ අර අපේ අයිතිය යාට පවරන්න කිවිසුම ඇති කරගන්න අපිට කොස්ට් එකක් දාන්න වෙනවා. අන්න ඒවා ගිවිසුම ලබා ගැනීම පිරිවෙල. එතන දැන් සමහර කෙනෙක්ට අර්ථකථනය කරන්න පුළුවන්. ඒක මේ ගිවිසුමට අදාළ කරන්න යන පිරිවෙල කියලා. ඉඩම හරිය නිසා. අපි හිතමු දැන් ඒ වගේ ඊළඟට තව එකක් ගත්තොත් අපි ගොඩනැගිලි හදලා විකුණන ව්‍යාපාරය. ඔන්න ඔය ගිවිසුම ඇති කරගන්න යනවනේ පිරිවෙල. ඔන්න ඔය ගිවිසුම ඇති කරගන්න යන පිරිවෙල. ඔන්න ඔය ගිවිසුම ඇති කරගන්න යන පිරිවෙල අපි ගනුදෙනුකරුගෙන් අපි අය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මම දැන් මගේ ලාභ අපි හිතමු මෙහෙම මගේ මේක හදන්න යන පිරිවැය 500යි. ගිවිසුම සඳහා ගියා 100ක්. එහෙනම් මගේ ලාභය 200යි. එහෙනම් මම දැන් මෙහෙනම් ගනුදෙනුකරුගෙන් අය කරගන්නේ 800ක් නා. මේ 800 ඇතුලේ ඒ කියන්නේ මේ 100ක් මෙන්න මේ ගනුදෙනු පිරිවැයත් ගනුදෙනුකරුගෙන් ඇති කර ගිවිසුම සඳහා යන පිරිවැය ගනුදෙනුකරුගෙන් අය කරගන්නවා නම් අපි අන්න ඒ කොස්ට් එක හඳුනා ගන්න ඕනේ ඇසෙට් එකක් විදිහට. තේරුණාද? අපි ගනුදෙනුකරුගෙන් මේක අය කරගන්න බලාපොරොත්තු වෙනවා නම් මේක අපි හඳුනා ගන්න ඕනේ ඇසෙට් එකක් විදියට. However, practically if some amortization period would be 1 year or less the incremental cost ඊට පස්සේ මේක හැබැයි මේක අය කරගන්න යන්නේ මේ කෙටි කාලීනව ටක් ගාලා අය කරගන්නවා නම් එහෙම නැත්නම් මේක අපි ගනුදෙනුකරුගෙන් අය කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ගනුදෙනුකරුගෙන් අය කරගන්න එක අපිම දරා ගන්නවා වගේ නම් ඒක අපි කාලච්ඡේදයේ වියදමක් විදියට දාන්න ඕනේ. හරිද? එහෙනම් මතක තියාගන්න මෙන්න මේ කොන්ට්‍රැක්ට් එක ඇති කරගන්න යන ඔබ්ටේන් කරගන්න යන කොස්ට් එක එක්ක වත්කමක් වෙන්න පුළුවන් එක්ක වියදමක් වෙන්න පුළුවන්. වත්කමක් වෙන්නේ මොන වෙලාවටද? වත්කමක් වෙන්නේ මේක ගනුදෙනුකරුගෙන් අය කරගන්න අපේක්ෂා කරන වෙලාවට.
එහෙම අය කරගන්න අපේක්ෂා කරන්නේ නැත්නම් ඒක කාලච්ඡේදයේ වියදමක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ වියදමක් විදිහට දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ cost of fulfillment of contract. මේ cost of fulfillment මෙතන තියෙන recognize as an asset. මේක අපි මේ cost එක මේ ගනුදෙනුව ඉටු කරන්න යන fulfill කරන්න යන පිරිවැය අපි වත්කමක් විදිහට හඳුනා ගන්නවා. හැබැයි වත්කමක් විදිහට හඳුනා ගන්න නම් මෙන්න මේ නිර්ණායක ඔක්කොම ඉටු වෙන්න ඕනේ. all of the following criteria all of ඔක්කොම all of following criteria are met. මේ නිර්ණායක සියල්ලම ඉටු වෙන්න ඕනේ. මොනවද බලන්න? the cost related cost මෙන්න මේ නිර්ණායක ඉටු වෙනවද බලන්න. the cost relate direct to contract. මේ cost එක ඍජුවම මේ ගිවිසුම සඳහාමයි අය වෙලා තියෙන්නේ. මේ දරලා තියෙන්නේ. or to an anticipated contract that especially anticipated කියලා කියන්නේ අපි අර ඒ contract එකට අදාළ සේවාවක් සපයන්න වගේ. ඒ සඳහා දාලා තියෙන පිරිවැයක් වෙන්න ඕනේ. ඊළඟ cost generally or so cost generate or enhance resource of the entity that will be used in satisfies performance obligation in future. මේ cost එක මේ අපි දාලා තියෙන cost එක එක්ක අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක මේ ගනුදෙනුකරුගෙන් අය කරගන්න තියෙන වටිනාකම ඉහළ නංවනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න මේ අපි ගත්තොත් එහෙම අපි දැන් භාණ්ඩ සපයනවා. හරි. භාණ්ඩ සපයලා අපි හිතමු භාණ්ඩ අපි පේන් කරනවා. දැන් අපි හිතමු මෝටර රථ අපි පරණ මෝටර රථ විකිණීමේ ව්‍යාපාරය. ඒත් මෝටර රථ පරණ මෝටර රථ අපි සර්විස් කරලා පේන් කරලා දෙනවා. දැන් ඔය පේන් කරන්න යන පිරිවැය හිතන්න. පේන් කරන්න යන පිරිවැය මොකද වෙන්නේ? අපි ගනුදෙන ඒ පේන් කරන්නේ නැතුවම විකුණන මිලට වඩා පේන් කරලා ලස්සන තිබ්බහම ගනුදෙනුකරුවෝ වැඩි මිලකට විකුණන්න පුළුවන්. අන්න අපි enhance the resource. අපි අනාගතයේ අය කර ගනුදෙනුකරුවෝ අය කර ගන්න තියෙන වටිනාකම enhance කරා. වැඩි දියුණු කරා. එහෙම නැත්නම් ඔය cost එක අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කරගන්න ස්වභාවයක් තියෙන්න ඕනේ. ඊළඟට the cost expected to be recovered. මෙන්න මේ දරන පිරිවැය ගනුදෙනුකරුගෙන් ආපු අය කරගැනීමේ අපේක්ෂාවක් තියෙන්න ඕනේ. practically වෙන්නේ මොකද? ඔය දරන ඔක්කොම පිරිවැය ඔය පිරිවැයට යාළගේ ලාභ එකතු කරලා ගනුදෙනුකරුගෙන් අය කරන එක තමයි ව්‍යාපාරයක් කරනවා. අන්න ඒ වගේ ගනුදෙනුකරුගෙන් අය කරගන්න අපේක්ෂා කරන පිරිවැයක් වෙන්න ඕනේ. මෙන්න මේ criteria ඉටු වෙන්න ඕනේ. හරිද? right. අපි බලමු මේ activity එක. activity 12.8 කියනවා an IT consulting company wins a competitive bid. competitive bid එකක් win කරාලු තරංකාරී මේ අර bid තියනවා කියලා කියන්නේ to provide consulting service to period of 3 years. අවුරුදු 3කට සේවා සපයන්න to new customers ගනුදෙනුකරුවෙක්. following costs are incurred by the entity to obtain contract. මේ obtain කරන්න මේ ගනුදෙනුව මේ contract එක ලබා ගන්න මේ bid එක win කරන්න දැරුවලු මොනවද? external legal fees නීතිමය ගාස්තු දාලා තියෙනවා. travel cost to deliver the proposal මේ proposal එක deliver කරන්න travel cost එකක් දාලා තියෙනවා. commission paid to sale employees ලට commission එකක් ගෙවලා තියෙනවා. ඊට පස්සේ කියනවා further the company has purchased IT equipment for the 120,000 to be used only for the consultation of this customer. මේ ගනුදෙනුකරුට මේ consultation සපයන්නම අපි අය කරලා තියෙන 1,20,000 sorry අපි මේ IT equipment IT උපකරණ තොරතුරු තාක්ෂණික උපකරණ අරන් තියෙන 1,20,000. අපිට කියනවා explain accounting treatment for above cost. දැන් මොකද වෙන්නේ මේක? මේ ටික දැන් අපි කොහොමද හඳුනා ගන්නේ කියලා තමයි අපෙන් අහන්නේ. කොහොමද හඳුනා ගන්නේ? හරි. අපි දැන් මෙතන හඳුනා ගන්නවා කියලා අපෙන් අහන්නේ මේ එක්කෝ වත්කමක් විදිහට හඳුනාගන්නේ එහෙම නැත්නම් වියදමක් විදිහට හඳුනාගන්න. බලන්න ගන්න. A legal fees for the due to declines. මේ diligence. මෙන්න මේ අපිට මේ දාපු legal fees එක. දැන් මේක වත්කමක්ද වියදමක්ද? කොහොමද හොයාගන්නේ? අපි බලනවා මේ contract එක අපි win කරොත් මේක දරන්න වෙනවද? contract එක win කරේ නැත්නම් දරන්න වෙන්නේ නැද්ද? අපි බලමු දැන් මේ 1,50,000 මේ නීතිඥයන්ට ගෙවපු නැත්නම් මේ ලීගල් ෆීස් එක අපි මේක වින් කරත් දරන්න වෙනවා නැත්නම් දරන්න වෙනවා. එහෙනම් මේක ඩිරෙක්ට්ලි ඇට්‍රිබියුටබල්ද? මතක තියාගන්න මෙන්න මෙතනදී අපි කතා කරේ. මෙන්න මෙතන ඉන්ක්‍රිමෙන්ටල් කොස්ට් කියලා කියන්නේ අපි මේක අපි ගනුදෙනු මේ කොන්ට්‍රැක්ට් එක ගත්තොත් දරන්න වෙනවා. කොන්ට්‍රැක්ට් එක ගත්තේ නැත්නම් කොන්ට්‍රැක්ට් එක අපිට ලැබුණ නැත්නම් දරන්න වෙන්නේ නැති ඒවා.
කොන්ට්‍රැක්ට් එක ගත්තොත් දරන්න වෙනවා. කොන්ට්‍රැක්ට් එක ගත්තේ නැත්නම් දරන්න වෙන්නේ නැහැ. එහෙනම් බලන්න මේ ලීගල් ෆී එක. අපි කොන්ට්‍රැක්ට් එක ගත්තත් දරන්න වෙනවා. ඒ කියන්නේ අපිට හිමි වුණත් අපි දින්නත් වෙන ආයතනයක් දින්නත් මේ 1,50,000 අපි අපිට කියන්න බෑ නීතිඥ අපි මේක දින්නේ නැහැ. ඒ නිසා ඔයාලට නීතිඥ ගස්තු දෙන්න බෑ කියලා කියන්න බෑනේ. අපිට අනිවාර්යෙන් ගෙවන්න වෙනවා. ලැබුණත් ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එක අපි වින් කරත් ගෙවන්න වෙනවා නැතත් ගෙවන්න වෙනවා. එහෙනම් ඒක වියදමක් විදිහට හඳුනා ගන්න ඕනේ. ඒක ඉන්ක්‍රිමෙන්ටල් කොස්ට් එකක් නෙවෙයි. travel cost to deliver the proposal. එහෙනම් දැන් කියන්නේ මේක මොකද්ද? ආදායමක්ද වියදමක්ද? income ද expense ද? sorry මේ expense ද asset ද? වියදමක්ද වත්කමක්ද? එහෙනම් බලන්න අපිට වත්කමක් ලෙස හඳුනා ගන්න මේක සඳහාම දාලා දැන් මේක දිනුවොත් අපිට දරන්න වෙනවද? දින්නුවේ නැත්නම් දරන්න වෙන්නේ නැද්ද බලන්න. ඉන්ක්‍රිමල් sorry මේ asset මේ travel cost එක අපි දිනුවත් දරන්න වෙනවා නැතත් දරන්න වෙනවා. අපි දිනුවත් දරන්න වෙනවා නැතත් දරන්න වෙනවා නේද? එහෙනම් අපි මේක වියදමක් විදිහට හඳුනා ගන්නවා. මේක ඉන්ක්‍රිමෙන්ටල් කොස්ට් එකක් නෙවෙයි. ඉන්ක්‍රිමෙන්ටල් කොස්ට් එකක් කියන්නේ අපි දිනුවත් දරන්න වෙනවා නැත්නම් දරන්න වෙන්නේ නැති ඒවා. කමිෂන් pay to sale employees. දැන් බලන්න sales employees ලා අපි කමිෂන් එකක් ගෙවනවා. එහෙනම් කමිෂන් එක ගෙවන්න අපි විකුණන ඒකක ප්‍රමාණය මතම ගේන්නේ. අපි දැන් කොන්ට්‍රැක්ට් එක වින් අපි කියනවා මේ සේල්ස් මේ කට්ටියට මාකටිංగ్ කට්ටියට කියනවා අපි මේක දැන් මම මැනේජර් මම කියනවා අපි මේක කොහොම හරි දිනන්න ඕනේ. අපි මේ කොන්ට්‍රැක්ට් එක වින් කරනවත් මම ඔයාලට අපි ඔයාලා ඔය ටීම් එකට මම දෙනවා ලක්ෂ 3ක්. දින්නේ නැත්තම් දෙන්නේ නැහැ. ඒක දින්නේ නැත්තම් දෙන්න අපි දින්නොත් තමයි මම ඔයාලට ලක්ෂ 3 දෙන්නේ. එහෙනම් බලන්න දින්නක එහෙනම් මේක අපිට කොන්ට්‍රැක්ට් එක අපිට ලැබුණොත් දරන්න වෙනවා ලැබුණ නැත්නම් දරන්න වෙන්නේ නැහැ. දැන් මම මේක බිඩ් එක පරාජය වුණා. පරාජය වුණොත් මේක දරන්න වෙනවද නැද්ද? දරන්න වෙනවා. මේක දරන්න වෙනවද? දරන්න වෙනවා. මේක දරන්න වෙනවද? මේක දරන්න වෙන්නේ නැහැ. දින්නොත් මේක දරන්න වෙනවා. මේකත් දේත් දරන්න වෙනවා. මේකත් දරන්න වෙනවා. එහෙනම් දින්න නැත්නම් දරන්න වෙන්නේ නැහැ. දින්නොත් දරන්න වෙනවා. මේ ඉන්ක්‍රිමෙන්ටල් කොස්ට් එක. එහෙනම් මේක අපිට කණුදෙනකරුවෙන් ආපහු අය කරගන්න ඕනේ සාමාන්‍ය මේ යන කොස්ට් එක. එහෙනම් මේක අපිට ඇසෙට් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ ඔක්කොම ඔබ්ටේන් asset එක ඔබ්ටේන් කරන එක. ඊට මේක කියන 1,20,000 මේක මොකද්ද? ඒක තමයි cost to fulfill the contract. මේ contract එක ඊට කරන්න දරපු විදිය. අපි ඒකට අපිට දාලා අපි ද්‍රව්‍යයක් ගත්ත 1,20,000. එහෙනම් මේකත් අපිට asset එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඇයි මේක අයිති වෙන්නේ මෙන්න මේ දෙවෙනි එකට. ඒක අපි හරියට direct material එකක් වගේ. direct material කියන්නත් බෑ. ඒක මේ සේවා සපයන්න අපි යොදා ගන්න වත්කමක්. ඒක අපි ඒ සේවාව සැපයීම සඳහාමයි අරන් තියෙන්නේ. ඩිරෙක්ට්ලි ඇට්‍රිබියුටබල් එක. අන්න ඒ නිසා ඒක වත්කමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒතර ඔන්න ඔය ටික තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. ඇයි මේක මම ඔය විස්තර කරපු ටික තමයි මෙතන දාලා තියෙන්නේ. ඇයි මේක එක්ස්පෙන්ස් මේක ඇසෙට් වත්කම් මේක වත්කම්. හරිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. ඊළඟට එනවා අපි මේක ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් ප්‍රසන්ට් කරන්නේ කොහොමද? ඉදිරි ප්‍රසන්ටේෂන් කරන්නේ කොහොමද? ඉදිරිපත් කිරීම කරන්නේ කොහොමද කියලා. හරි ප්‍රමිතිය අපිට කියනවා present performance obligation of the contract in the statement of financial position as a contract asset or contract liability. අපි contract asset එකක් හඳුනා ගන්න වෙනවා. අපි ඉස්සරහට කතා කරනවා මොකද්ද contract asset එකක් කියන්නේ. එහෙම නැත්නම් අපිට හඳුනා ගන්න වෙනවා contract liability එකක් විදියට. Depending on the relationship between the entity performance and the customer payment. Customer payment කරන විදිය සහ අපි performance obligation එක ඉටු කරන විදිය අනුව කොහොමද කරන්න කියලා අපි බලමු. Contract asset එකක් කියන්නේ මොකද්ද බලන්න. An entity right to consideration in exchange of good or service that entity has transferred to the customer when that right is conditioned on the something or other than pass of the time. මේ කියන්නේ අපි දැන් ගණුදේ සරලව ගත්තොත් අපි performance obligation එක ඉටු කරලා කණුදෙනුකරුගෙන් තාම සල්ලි ලැබිලා නැත්තම් අන්න ඒක අපේ contract asset එකක් බවට පත් වෙනවා. දැන් උදාහරණයකට බලන්න මෙතන කියනවා any right unconsidered ගිවිසුම් වෙනත් කොන්දේසි නැතුව to the consideration shall be presented separately as receivable trade receivable වෙනද ලැබියොත් දැන් හිතන්න මම භාණ්ඩ සැපෙව්වා යම් කිසි දිනයකට තාම ගනුදෙනුකරු සල්ලි එව්වේ නැහැ. එහෙනම් මට ගනුදෙනුකරුගේ සල්ලි අය කර ගැනීමේ contract asset එකක් තියෙනවා. හරිද? ඊළඟ contract liability. contract liability කියන්නේ ඒක හරියට මේ වගේ. අරකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපි performance obligation එක ඉටු කරන්න කලින් අපිට සල්ලි ලැබිලා. දැන් අපිට ඇඩ්වාන්ස් එකක් දීලා. අපි තාම භාණ්ඩ සැපෙන්නේ අපිට ඇඩ්වාන්ස් එකක් විකුණු මත්ති කාර්මල් ලැබුණා. අන්න ඒ වගේ වෙලා. මෙතන කියන බලන්න contract liability කියන්නේ an entity's obligation to transfer good or service to customer for which entity has received consideration.
entity has received consideration එක ප්‍රතිෂ්ඨාව අපිට ලැබිලා තියෙනවා from customer ගනුදෙනු කරුගේ. හරිද? උදාහරණයක් විදිහට advance received from customer for future sale අනාගතයේ විකුණන්න ඒවට අපිට ලැබිලා තියෙනවා නම් කලින් මුදල් advance එකක් ඒක අපේ liability එකක්. ඒකට අපි කියන contract liability. මේ contract liability කියන තව නම තියෙනවා. contract liability කියලා කියන අපි unearned sales revenue. සිංහලෙන් කියන්නේ නොඉපයූ විකුණුම් නැත්නම් විකුණුම් ආය භාරය නැත්නම් නොඉපයූ ආය භාරය කියන unearned revenue. unearned service revenue. එහෙම නැත්නම් වෙනත් proportion එකෙන් නමක්. ගැලපෙන නමක් දාන්න පුළුවන්. හරිද? හරි අපි බලමු මේක අවසාන ඇක්ටිවිටි එක. ඊට පස්සේ අපි ඩිස්ක්ලෝෂර් එතන ඉවර වෙනවා. හරි අපි බලමු මේ අවසාන ඇක්ටිවිටි එකේ මේක කියනවා on plus 2000 on plus January 2020 Fine PLC enters into a contract to transfer product A and B to product දෙකක් අපි සපයනවා A සහ B කියලා to Dev Private Limited එකට 400,000 රුපියල් ලක්ෂයකට. The contract specifies that payment of A will not take place that until B delivered. ඒ කියන්නේ මේ contract එකේ තියෙන AB කියන දෙකම අපි දෙනකන් එයාට ගනුදෙනුකාරට අපි මේ ගනුදෙනුකාරට සල්ලි දෙන්නේ නැහැ කියලා අපි දෙන එකඟ වෙලා තියෙනවා. මමත් හාගෙන එයා කියනවා ඔයා A සහ B කියන දෙකම මට දෙන්න ඕනේ. A සහ B දෙකම දෙනකම් මම ලක්ෂයකට A සහ B කියන නිමැයුම් දෙකම නිෂ්පාදිත දෙකම දෙනකම් මම ඔයාලට සල්ලි දෙන්නේ නැහැ කියලා තමයි මේක යූසර් එකඟ වෙලා තියෙන්නේ. Fine PLC determined that standalone price are 30,000 70,000 කොහොම කියද 100,000 ඩිස්කවුන්ට් එකක් තියනවද බලන්න නෑ වෙනම ගත්ත ඩිස්කවුන්ට් එකක් නෑ standalone price 100,000 එහෙනම් මෙතනත් අය කරන්න 100,000 එකට ගත්තත් 100,000 වෙන වෙනම ගත්තත් 100,000 කියන්නේ අපි ඩිස්කවුන්ට් එකක් දීලා නෑ එකට ගන්නවා කියලා Fine PLC මේ අපේ සමාගම deliver product A to Dev මේ A කියන product එක සපයලා තියෙනවා 2020 2/1 පෙබ්‍රවාරි 1 වෙනිදා. delivered product to A හරි n 3යි 1 වෙනිදා 3යි 1 වෙනිදා B කියන එක සපයලා. එහෙනම් A කියන එක සපයලා තියෙනවා 2020 පෙබ්‍රවාරි 1 වෙනිදා. B කියන එක සපයලා තියෙනවා මාර්තු 1 වෙනිදා. prepare journal entry to record transaction of the මේකේ transaction එකට අදාළ journal සටහන් ලියන්න කියලා තමයි අපිට කියන්නේ. එහෙනම් ඒක ගන්න මෙහෙමයි. දැන් අපි කවද්ද transaction එක ඉස්සෙල්ලාම වෙන්නේ? අපි බාණ්ඩේ සපයන A කියන product එක සපයන 2020 2/1. එහෙනම් මෙහෙමයි යන්නේ. 2020 2/1 අපි contract අපි සපයනවනේ භාණ්ඩයක් නේද? එහෙනම් ඒක අපේ ආදායම හඳුනා ගන්න පුළුවන්. මොකද මෙතන performance obligation දෙකක් තියෙනවා. A කියන product එක සැපයීම B කියන product එක සැපයීම. එහෙනම් A කියන product එක සැපයුවා. එහෙනම් අපි එදාට අය භාරය හඳුනා ගන්නවා. කොහොමද අය භාරය හඳුනාගන්නේ? sales revenue බැර කරනවා ක්‍රෙඩිට් කරනවා කීයක්ද ඒකේ වටිනාකම 30000යි 30000 රුපියල් 1000යි දැන් හර කරන්නේ කොහොමද අපිට දැන් මුදල් ලැබුණේ කොන්ට්‍රැක්ට් ඇසෙට් එකට හර කරන්නේ කොන්ට්‍රැක්ට් ඇසෙට් එකට හර කරනවා 30000 හරිද යන පළවෙනි එක වෙනවා ඊට පස්සේ දෙවෙනි දවසේ මොකද මේ ඊළඟ දවස් කවද්ද තිබුණේ ඕකේ 2020 3යි එක නේද? ඔව් 2020 3යි එක දැන් B කියන ප්‍රොඩක්ට් එක සපයනවා. 2020 3යි එක B කියන ප්‍රොඩක්ට් එක සපයනවා. එහෙනම් එතකොට මොකද වෙන්නේ? එතකොට දැන් අපේ මොකද වෙන්නේ? B කියන ප්‍රොඩක්ට් එක සපයනවා ආපහු සේල් රෙවෙනියු එකක් එනවා. කීයක්ද? performance obligation එකක් ඉටු කරා අපි 70000ක් එනම් 70000ක් එනවා. ඊට පස්සේ දැන් contract asset එක මොකද වෙන්නේ? මේ contract asset එක දැන් trade receivable බවට පත් වෙනවා. මේ අපි එකඟුනේ බාණ්ඩ දෙකම ගෙව්වට පස්සේනේ වෙළඳ ලැබුද්දෑ වෙන්නේ. මොකද බාණ්ඩ දෙකම සපයන්න නම් අය මුදල් ලැබෙන්නේ නැහැ. ඒක අපි ලැබීමට නියමිත හැබැයි තම يعني මේ වෙළඳ ලැබිය යුතු දෑ බවට පරිවර්තන වෙන්නේ නැහැ A කියන ප්‍රොඩක්ට් එක සැපයුවට. ඇයි අපි එකඟ වෙන්නේ AB දෙකම දුන්නොත් තමයි වෙළඳ ලැබිය යුතු දෑ වෙන්නේ. දැන් පළවෙනි අවස්ථාවේ AB කියන දෙකම දුන්නේ නැහැ එකයි තාම දීලා තියෙන්නේ. එහෙනම් අපි කලෙක්ට් කර ඒක contract asset එක. දැන් දෙකම ලැබුණානේ.
එහෙනම් දැන් අපි දෙකම දුන්නනේ. දැන් එහෙනම් මේ contract asset එක මොකද්ද බවට පත් වෙන්නේ? මේක දැන් trade receivable බවට පත් වෙනවා. එහෙනම් මේ contract asset එක අපි අයින් කරනවා. කොහොමද contract asset එක අයින් කරන්නේ? contract asset account එක බැර කරනවා. contract asset account එක බැර කරනවා. මේකත් බැර කරනවා 30000. මේ හර කරපු ගිණුම බැර කරනවා. ඊට පස්සේ මේ දෙකම තාම මුදල් ලැබුණාද නැහැ. එහෙනම් ලැබිය යුතුයි. දැන් වෙනද ලැබිය යුත්තේ බවට පරිවර්තනය වුණා. එහෙනම් මේ දැන් trade receivable හර කරනවා. trade receivable අකුරු පොඩක් වර්ධනය කරගන්න එපා. trade receivable හර කරනවා ලක්ෂයක්. හරිද? ඔන්න ඔය විදිහටයි සටහන් ටික එන්න ඕනේ. තේරුණා නේද? දැන් performance obligation එක ඉටු කරනකම් ඒක contract asset එකක්. ඊට පස්සේ මේක අපි වෙළඳ ලැබිය යුද්ධ තත්ත්වයට පත් වුණා මේක අපි trade receivable බවට පරිවර්තනය වෙනවා. අන්න ඒක මතක තියාගන්න. හරිද? එහෙනම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මේක contract asset එකක් විදිහට දැන් trade receivable විදිහට දාන්න තිබුණා නේද? ඇයි දැම්මේ නැත්තේ? අපි performance අපි ඉටු කරන්න ඕනේ. අපි trade receivable වෙන්න එයාගෙන් සල්ලි ලැබෙන්න ඕනේ. ඉටු කරන්න ඕනේ දේවල් මොනවද? එයාගෙන් සල්ලි ලැබෙන්න නම් අපි A කියන product එකක් දෙන්න ඕනේ. B කියන product එකක් දෙන්න ඕනේ. මෙදා වෙනකොට A සහ B කියන product දෙකම දීලාද? නැහැ. එහෙනම් එයා අපිට කීයක්වත් දෙන්න බැඳිලා තියනවද? 2යි 1 වෙනකොට 2යි 1 වෙනකොට අපි A කියන භාණ්ඩය දුන්නා කියලා එයා සතයක්වත් අපිට දෙන්න බැඳිලා නැහැ. එයා අනාගතයේ දෙන්න නියමිතයි අපිට 30000 කන්න. ඒ නිසායි contract asset එකක් විදිහට. ඒක අනාගතේ අපිට ලැබෙන්නත් තියෙනවා. හැබැයි එයා තාම obligation එකක් නැහැ එයාට. අපි මෙතනදී AB කියන දෙකම සැපෙව්වා. දැන් ඕනෑම කෙනෙක්ට මෙහෙම කරන්න පුළුවන්. මේක දැන් මම එක සටහනකින් දැම්මේ. මෙහෙම දාන්න පුළුවන් ඕන්න. trade receivable හර කරනවා 30. ඊට පස්සේ මේ asset එකට බැර වෙනවා contract asset එක ඒ වෙලාවේදී contract asset එක sale මේ trade receivable වෙනවනේ. එහෙනම් contract asset බැර කරනවා contract asset බැර කරනවා 30. ඊට පස්සේ trade receivable හර කරනවා 70. revenue බැර කරනවා අර දෙවෙනි යන්ත්‍රයේ B යන්ත්‍රය 70. කොහොමද දාලා දෙකකට දාන්න පුළුවන්. මේ දෙකම තමයි මම එකට කරලා මෙහෙම දැන්. කැමතිද? මෙහෙම ලියවත් හරි. වැරදි නෑ. හරිද? එහෙනම් මෙන්න මෙතන තේරුම් ගන්න ඕනේ ඒකයි නා. අපි performance obligation එක ඊට අපි මුදල් ලැබිය යුතු තත්ත්වයට පත් වෙනවා දාලා සියලු අදාළ කටයුතු අපි කරලා තිබුණේ නෑ මෙදා වෙනකොට. ඒ නිසා ඒක අපි contract asset එකක් විදිහට හඳුනා ගන්න. මෙදා වෙනකොට අර යන්න දැන් අපි මුදල් ලැබෙන්න මොකද කරන්නේ? A සපයලා තියෙන්න ඕනේ, සපයලා තියෙන්නේ ඔව්. B සපයලා තියෙන්න ඕනේ, සපයලා තියෙන්නේ ඔව්. එහෙනම් ඒක trade receivable. වෙනද ලැබිය යුතුයි. මේ කෙලින්ම මෙයා මුදල් ලැබුණා. දැන් ඊළඟ මෙයා මුදල් ලැබෙනවා. මුදල් ලැබුණොත් මොකද කරන්නේ? මුදල් ගිණුම අර මේ ගිණුම trade receivable බැර. හරි නේද? මං හිතනවා තේරෙන්නේ නැති කියලා. ඔන්න ඔය ටික තමයි මේ මෙතනත් මේ දාලා තියෙන්නේ මම ඔය පැහැදිලි කරපු ටික. හරි. අවසාන වශයෙන් අපි මෙන්න මේ වගේ තොරතුරු මේක හෙළිදරව් කිරීම කරන්න ඕනේ. මොකද්ද contract with customer. මේකට අදාළ වෙන හෙළිදරව් කිරීම එක නම් නිකන් මතක තියාගන්න නිකන් කියව ගත්තනම් ඇති. These disclosures include the disaggregation of revenue into appropriate categories. revenue වල categories තියෙනවා නම් presentation of opening and closing balance of contract asset. contract asset එකේ opening balance එක සහ ඒ කියන්නේ ආරම්භකගේ සහ අවසානගේ contract liability වල අවසානගේ සහ ආරම්භකගේ ඊට පස්සේ මේ performance obligation වලට අදාළ විශේෂිත තොරතුරු මොනවා හරි තියෙනවා නම් අන්න ඒවා හෙළිදරව් කරන්න ඕනේ. ඊට පස්සේ අපි භාවිතා කරනවනේ මතකයිද අර මේ transaction price එක determine කරනකොට එහෙම අපි භාවිතා කරා judgment ඊට පස්සේ allocate transaction price එක allocate කරනකොට අපි අර භාවිතා කරා මේ judgment ඒ කියන්නේ විනිශ්චයන් භාවිතා කරා අන්න ඒ විදිහට අපි transaction price එක තීරණය කරනකොට එහෙම නැත්නම් ඒව performance obligation එක අතර allocate කරනකොට මුදල් ලැබෙන කාලය තීරණය කරනකොට වගේ අපි ඇස්තමේන්තු එහෙම නැත්නම් විනිශ්චයන් වෘත්තිමය judgment මේ ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් වෘත්තිමය විනිශ්චයන් භාවිතා කරා නම් අන්න ඒවත් අපි හෙළිදරව් කරන්න ඕනේ. ඊළඟට asset recognized from the cost to obtain or fulfill contract. මේ අපි මේ cost මේ ගිවිසුම ලබා ගන්න දරපු පිරිවැය එහෙම නැත්නම් මේක fulfill කරන්න යන පිරිවැය වගේ දේවල් හෙළිදරව් කරන්න ඕනේ. ඒ වගේ closing balances ඊට පස්සේ amortization එකක් කරනවා. අන්න amortization එක
ඇමෝටයිසේෂන් කරා නම් ඇමෝටයිසේෂන් කරනවා කියන්නේ මෙතන මතක ඇති අර අනාගතේ දැන් ඉදිරියදී ලැබෙනවා අපි වර්තමානයේ ඉස්සරට අරන් යනවා. අපි අර ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල කරේ ඉන්ස්ට්‍රුමන්ට් වල කරේ අර මේ වගේ. මෙන්න මෙතන අපි කතා කරේ මේ ඇමෝටයිස් කරගෙන මේ වගේ ඉස්සරට අරන් යනකොට තමයි ඇමෝටයිසේෂන් කරනවා කියන්නේ. ඒත් අන්න ඒ වගේ ඇමෝටයිසේෂන් කරනවා නම් අන්න ඒ වගේ තොරතුරු අපි හෙළිදරව් කරන්න ඕනේ. හරි ඔන්න ඔය ටික තමා ඔන්න ඔය ටික තමා මේ SLFRS 15 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් ඇතිවන අයභාරය කියන ප්‍රමිතියට අදාළ අපිට මේ චැප්ටර් එකේදී කතා කරන්න තියෙනවා. ගොඩාක් ලොකු දැන් මෙතනත් අපි සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණා. මම ටිකක් අනිත් පාඩම් වලට වඩා ඇත්තන වේගයෙන් කියපු කාලය පිළිබඳ මේ දවස්වල පවතින සීමාවත් එක්ක මම හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් ෂොට්ටක් වීඩියෝ එක නවත්තලා ආයෙ සැරයක් බලන්න. හරි මම හිතනවා මේ පාඩම වලට තේරෙන්නේ නැති කියලා. කොන්ට්‍රැක්ට් ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් ඇතිවන අයභාරය ගොඩක් ලොකු ප්‍රමිතියක්. මේක අපිට බේසික්ම වශයෙන් මෙන්න මේ 5 ස්ටෙප් මොඩල් එක තමයි කතා කරන්න තිබුණේ. ඒතර මේකෙන් ප්‍රශ්නයකුත් එයි අනිවාර්යෙන්. එතකොට ඒකට සාර්ථක මුහුණ දෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි. එහෙනම් මේකේ තියරි පාර්ට් එක, ඒ කියන්නේ මේකේ තියරි පාර්ට් එක මෙතනින් අවසන් කරනවා SLFRS 15 රෙවෙනියු ප්‍රමිතියට රෙවෙනියු පාඩමට අදාළව. හැමෝටම සුබ දවසක්.